උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසුරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කෑගල්ලේ දේවාලයේගම් පදිංචි DRN දසනායක මහත්මිය, GJNP රාමනායක මහතා සහ දසනායක පවුලේ සහෝදර සහෝදරියන් දායකත්වයෙන් දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය මීට වසර 6කට පෙර විය වූ ආරියවති රණවක මෑණියන්ට, මීට වසර 32කට පෙර විය වූ DRP අප්පුහාමි පියාණන්ට, හේමතිලක දසනායක සොහිරාට, GP රාමනායක පියාණන්ට, SA බාලසූරිය මාමණ්ඩියට, DR කරුණාරත්න බාප්පා ඇතුළු දෙපාර්ශ්වයේ සියලු මියගිය ඥාතීන්ට සංසාර දුකින් අත මිදීම සඳහා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. එසේම ඉඹුලාන පියාණන්ට, ඥානවතී රාමනායක මෑණියන්, KE ජයරත්න සොහිරාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැලසේවා. ඔක්තෝබර් 27 වන දින ජන්මදිනයේ යෙදුණු නවසීලන්තයේ අධ්‍යාපනය ලබන රණුක රාමනායක පුතුණුවන්ට නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වේවා. සීල සත්‍යය සංසාර දුකින් මිදේවා. නිවෙනින් සැනසීම ලබා ගනිත්වා. දේශකයන් වහන්සේට ඉතා ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය ලැබේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ද්වේමානි භික්ඛවේ සංයෝජනානි කතමානි දේ පෝරම් භාගිය සංයෝජනානි බුද්ධම් භාගිය සංයෝජනානීති. සංයෝජන නම් වූ සූත්‍රය ඔබට පාසල් අධ්‍යාපනය තුල බුදු සමය මතක නම් සංයෝජන කියන වචනෙට සසරට වැද තමන කියන අරුතක් මතක ඇති. ඊට එහා පාසල් අධ්‍යාපනයේ හෝ දහම් පාසල් අධ්‍යාපනයේ තුල හෝ උසස් අධ්‍යාපනයේ තුල හෝ සංයෝජනයන්ට බැඳෙන හැටි හෝ සංයෝජනයන් කඩන හැටි හෝ පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් සමාජයට නැහැ. ඒ සංයෝජන දහම් පෙළක් ඒ පොතපත අපට උගන්වා තියෙන විදිහ පරමාදර්ශී සත්‍යයක් කියලා හිතාගෙන මමත් කටපාඩමින් උත්තර ලියවා විභාග වලට ඔබත් එහෙම ලියලා ඇති. ඒ ඔබ පාසලේ පාඩම් කරගත්ත විභාගයට ලියලා ඉහළ මට්ටමේ ලකුණු ගත්ත දහම් පෙළ විග්‍රහ කරන්න නෙවෙයි මම මේ සූදානම් වෙන්නේ. ඉස්සර වෙලා තේරුම් ගන්න ඕන සසර බැඳ තබන බැමි. සසර කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව. සසර කියන වචනේ සංසාර කියන පදේ කෙටි කරලා හදපු එකක්. සංසාර කියන පදේට ඔබට හිතෙන්න පුළුවන් සත්වයක් පුද්ගලයෙක් වශයෙන් ඇවිදින්න තියෙන ගමනක් වශයෙන්. ඔය ගීතවලත් ඔක කියනවා මේ සංසාරේ දුකයි සැපතයි කියලා කියනවා. සංසාරේ කියලා තව එහාටත් රසන තාක්කල් මේ විදිහට. ඒකට කෙබඳු අර්ථයක් තම තමන්ගේ හිතවල තියනවාද කියලා මම දන්නේ නැහැ. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේ ලෝ පහළ වෙන විට සිත පාපයට හෝ පිනට හෝ ධානයට ලැබුරු කළ අය ඉන් අනාගත පැවැත්මක් හොයාන තිබුණා. පැවැත්මකට මං පෙත් හදාන හිටියා. මම හිතන්නේ තථාගතයන් වහන්සේ පාලන වුණා මීටත් එහාටත් මේක හදන්න පුළුවන් කියන එක. එතකොට සංසාරය කියන එකේ අපේ කයෙන් අපි ගියේ නැති වුණාට අපේ කය උදව් කරගෙන අපි මේ සංසාරේ අනාගත පැවැත්මට හේතු ඉතුරු කරනවා. ඒ ඉතුරු වෙන එක තමයි සංයෝජන කියලා කියන්නේ. සංයෝජන බැමි කියලා කියන්නේ මේ සසරට බැඳෙන්නේ අපි අතින් සිදුවෙන වැරැද්දක් නිසා. ඒ වැරැද්ද තුළ ඊට පස්සේ ප්‍රශ්න ඉදිරිපත් කළාට උත්තර දෙන්න වැඩක් වෙන්නේ නැහැ.
වැරද්ද හදන්නයි ඕන. එනිසා ඔය සංසාර කියන පදයට මම මගේ ධර්ම දේශනාවල අර්ථයක් වෙනත් අර්ථයක් දීලා තියෙනවා. ඒක පාලියෙන් සිංහලට අරගෙන දීලා තිබෙනවා. සාමාන්‍යයෙන් ඔබ මෙහෙම හිතන්නකෝ දැනට. මිනිසුන් වශයෙන් ජීවත් වෙනකොට ඔවුන් අතින් සිදුවෙන එක දෙයක් කියනවා අපි පව් කියලා. නම් පව් වලිනුත් සසරට බැඳෙනවා හැවත් සංයෝජනයක්. තව දෙයක් කියනවා පින් කියලා. පින් වලටත් අනාගත විපාක වාරය නිසා ඒකත් සංයෝජනයක් සසරට බැඳෙන එකක්. තව එකක් අද නැති වුණාට ಭಾರತ සමාජයේ තිබිලා තියෙනවා ධාන කුසල් කියලා ඒකත් සංයෝජනයක්. එතකොට මෙන්න සංයෝජනය නිසා පව ඉස්සර වුණොත් පවෙන් පරලෝ යාම, පින ඉස්සර වුණොත් පිනෙන් පරලෝ යාම, පව්පින් යටකොට ධානය උපදවා ගත්තොත් ධානයෙන් පරලෝ යාම කියනවා මේ මිනිස් වර්ගයාට කයෙන් පරලෝ නොගියාට පරලෝ යාමක් තිබෙනවා. බුදු සමය ගැනීම වලට අනුව ගත් කල. සමගාමීව ගත් කල ඉස්ලාම් ධර්මයේ හෝ කතෝලික ධර්මෙහි පවෙන් පිනෙන් ධානයෙන් කියලා තුනකින් පරලෝ යාමක් පෙන්වන්නේ නැහැ. පව්පින් දෙකක් පෙන්නලා ඒ දෙක ඒකේ අනාගතයේ වශයෙන් සදාකාලික ස්වර්ගයක් හෝ නිරයක් වෙනවා. මම බයිබලයේ සම්පූර්ණයෙන්ම කියවලා තියෙන කෙනෙක් සහ කුරාණයත් කියවමින් ඉන්න කෙනෙක්. ඒව හදාරලා බලනවා මේ ඉගැන්වීම් කොහොමද කියලා බුදු සමය තරම් ගැඹුරුද නොගැඹුරුද කියලා. මගේ අවබෝධය නම් මෙහෙමයි. පුද්ගලයා විවරණය කරන්නේ මේ ආගමික ග්‍රන්ථවල. පුද්ගලයෙක් වශයෙන්ම තමයි ආත්මයක් ඇත කියන හැඟීමෙන් අනාගත සකස්ම සකස් කරන්නේ. බුදු සමයේ පුද්ගලයා කය වෙනුවට ගැඹුරු විවරණය කියදෙනවා. අනේ ගැඹුරු විවරණය ආරි ප්‍රතිපදාවයි. ඒ ගැඹුරු විවරණය නැතුවම අදාළ තැනට මුහුණ දෙන්න හැකියාවක් නැහැ. දැන් අපි අර ඉස්සල්ලා ගත්ත වචන ටික ගන්නකො. පවේ එල්ලී ඉන්න පුද්ගලයාට අපි කියනවා පෞසාර කියලා. ඒක හොඳ නෑ කියලා යහපත් දේවල් පුද්ගලයා ගන්නවා පින. එතකොට ඔහුට පින්සාර. ඔය ගීතවලත් තියෙන පින්සාර කියන වචනයක්. ඒ වගේම අර අපේ සමාජයේ නැතත් ඉන්දියානු සමාජයේ හිටියා වූ වනාන්තරගත වුණා වූ ළඟ තිබුණා වූ අයට ධානස්සාරයි. දැන් මේ පෞසාර සහ පින්සාර සහ ධානසාර වල අනාගතය මොකක්ද? ඔබට එකපාරේ ඒක ගැඹුරු වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ සියලු සූත්‍ර එක මොහොතේ මම ඉදිරිපත් කරන්නේ නැහැ. පුඤ්ඤකිරවත්තු සූත්‍රය කියන එකේ මේ පැවැත්ම පෙන්වනු ලබනවා. එතකොට පෞසාර එක අරමුණට ආවොත් ජීවිතාවසානයේ ඒන් තමයි පවෙන් පරලෝ යාම කියලා කතා කරන අපට වඩා පහළ සමහරට ඝනකයක් තියෙන සහ නැති උපපාතික ප්‍රතිසන්දයක් අපේ භාෂාවෙන් කියනවා නම් සතර අපායපත්ති. ජීවිතාවසානයේ බුදුරජාම් රජතුමාට වගේ එහෙමත් නැත්නම් ඔය පින්පත කියවන අයට පුණ්‍ය චේතනාවක් ආවොත් එහෙම ඔහු පිනෙන් පරලෝ යනවා. පිනෙන් පරලෝ යන අයට මිනිසුන් අතර හෝ ඝනකයක් නැති ඕපපාතික දේව කොට්ටාස 6ක් අතර උපතක් ලැබෙනවායි කියනවා. ඒක සප්තකාම ස්වර්ගයේ ඒ පින්සාර. එතකොට පෞසාරත් අනාගත විපාක ලබා දෙනවා, පින්සාරත් අනාගත විපාක ලබා දෙනවා. මේ පව්පින් දෙක අපි එස්කන්නාස උදව් කරගෙන මේ අරමුණු වශයෙන් කරන කාරණා. ධාන කියන ඒවා මේ අපට ඇහැට කනට නාසයට හම් වෙන අරමුණු ගන්න නැතුව සිත හදන එක. ඒක තැනක්. ඒ හදපුවම ඒකත් ආපහු සාර වෙනවා වුණාට. ඒ නිසා අපේ බුදු ධර්මයේ පෙන්වන ලබනවා ආලාර කාලාමෝද කරාම පුත්‍ර වැනි අය මේ ධාන වර්ග දෙකක්. රූපාවචර සහ රූපාවචර. ධාන පදනම් කොටගෙන පරලෝකියයි කියලා. ඒ විට ධාන බඹලව රූපාවචර 16ක් අරූපාවචර 4ක්. මේ ඔක්කොම ගත්තාම ස්ථාන වාසය කරන ස්ථාන 9ක් 31 තලයක්. මෙන්න මේ මිනිසුන් වශයෙන් කරන ක්‍රියාකාරකම් තුළට ලැබෙනා වූ මතු අනාගත විපාක මේ අතරපායේ කාමසුගති 7 බවලෝ 20 මේ අනාගත පැවැත්මක් හම්බ වෙන එකට තමයි සංසාර කියන්නේ. දැන් අපි මේක තව වචන ගන්න වෙනස්. සාර කියන්නේ සිංහලෙනුත් සාර කියන්නේ pāli භාෂාවෙනුත් සාර.
නමුත් සං කියන පදයට සිංහල අර්ථයක් නැහැ. ඒක පාලිය හොයාගත්තාම අම්මයි තාත්තයි දුවයි පුතයි එකට වාසය කරනවා නම් ගෙදර එහෙම නැත්නම් ඥාතීන් එකට වාසය කරනකොට ගෙදරට ඒ එකට වාසය කරනවා කියන එක තමයි සංවසති කියලා කියන්නේ. වසති වාසය කරයි සං එක්ක. සංස්කරණය, සංවර්ධනය. අර සංවර්ධනයක් ඇවිදින් තියෙන ඉංග්‍රීසියෙන් සිංහලට. ගමක ජලයේ විදුලිය දුරකථන මහා මාර්ග සියල්ල වර්ධනය කරනවා. ඒකට එක්ක වර්ධනය කිරීම සංවර්ධනය. එකක් වර්ධනය නෙවෙයි සියල්ල එක්ක. සියල්ල. අන්නේ සංපදයෙන් එන්නේ එහෙනම් එක්ක නැත්තම් එකතු කිරීම කියන එක. දැන් එතකොට සංසාරය කියන්නේ පව් එකතු කිරීම සාරයි, පින් එකතු කිරීම සාරයි, ධානය එකතු කිරීම සාරයි, පව්සාර, පින්සාර, ධානසාර සමානයි සංසාර. මෙන්න මේ සංසාරයට බැඳෙන එක හොඳ එකක් නෙමෙයි, හරි එකක් නෙමෙයි, වැරැද්දක්. සංයෝජන කියන්නේ අපි මේ වැඩේ කරන්න ගියාම අපි සසරට බැඳෙනවා කියන එක. අනතුරු මම මෙතන පැහැදිලි කරනු ලබන්නේ අර දහම් පාසල් පොත උගන්ලා තියෙනා වූ දේ පවතිනා වූ වැරද්දක් ඔබට කියලා දෙන්න. සමහරවිට ඔබට මතක් වෙයි සසර මේ සංයෝජන 10ම කඩන්න ඕන සසර ගමන නිමා කරන්න. මට මතකයි මමත් ඔය දරුවන්ට පාලිම උගන්වනකොට පොතේ තියෙන වචන උගන්වනවා. අහං නැත්නම් මයං දස සංයෝජනතෝ මුංචිත්වා නිබ්බාණං ලවිස්සාම. ඒකට ඒක සිංහල තේරුම අපි දස සංයෝජනයන්ගෙන් මිදී නිවන් ලබමු. දැන් මේකෙන් දරුවත් අදහස් ප්‍රති කර ගන්නවා දස සංයෝජනයකට අපි බැඳලා ඉන්නවා ඒකෙන් නිදහස් වෙන්න ඕනයි කියලා. සංයෝජනයන්ට බැඳීම අනවබෝධය තුළ සිදුවෙන දෙයක්. සංයෝජනයන්ගෙන් නිදහස් වීම අවබෝධය තුළ සිදුවෙන දෙයක්. අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පැහැදිලි කරන ලබන්නේ සංයෝජනයන්ට බැඳෙන හැටි පළමුව. අනතුරුව නිදහස් වෙන හැටි. දැන් බලන්න මම ගත්ත දහම් පාඨයේ ද්වේමානි බික්කේ සංයෝජනානි. මානමේ සංයෝජන වර්ග සසරට බැඳෙන වර්ග ಜಾති දෙකක් තියෙනවා. ඕරම් භාග්‍යානි සංයෝජනානි උද්දම් භාග්‍යානි සංයෝජනානි. සාමාන්‍යයෙන් අපි පොල් ගෙඩියක් දෙකට බිඳපුවාම පළු දෙකක් කියලා කියන්නේ. ඒකේ බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ පළු දෙකකට බෙදලා තියෙනවා. ඕර කියන්නේ පව්පින් වල අනාගත විපාකයට. ඒ පව්පින් වල අනාගත විපාකයේ මත ලැබෙන්නේ අර අපාය හතර මිනිසුන් ඉන්න තැන සහ දිව්‍ය ලෝකය. ඒවා ලැබෙන සැපතට කියන්නේ රැපත හෝ දුක කියන්නේ ඉන්ද්‍රිය ගෝචර නැත්නම් රූප ශබ්ද ගන්ධ රස වශයෙන් මෙහි හිටියත් අපිට මේ පස් දොරෙන් හමු වෙන්නේ. දෙවියන්ට එහෙම පස් දොරක් බාහිරට නැති වුණත් මනෝද්වාරයෙන් පහවමයි හමු වෙන්නේ. එතකොට මෙන්න මේ අපාය හතරටයි මනුස්ස ලෝකෙටයි දිව්‍ය ලෝක හයටයි බැඳෙන්නේ ගෙවල් වල ජීවත් වෙන්නා වූ පස් දොර පිනවන අය. එතන ඒකට ඕරම් භාග්‍යානි සංයෝජනානි. එතකොට අපි දැන් මේ වෙන විටත් මේකට බැඳිලා ඉන්නේ. 5ට වෙන්න පුළුවන් 4කට වෙන්න පුළුවන් 3කට වෙන්නත් පුළුවන් 5ටම වෙන්නත් පුළුවන් සමහර විට. මොකද අපි මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් මේ මුහුණ දෙන්න සිදුවෙනා වූ ප්‍රශ්න ජය ගන්නට අවශ්‍ය ශාරීරික මානසික ක්‍රියාකාරකම් නීතිමය ක්‍රියාකාරකම් යන්ත්‍රමන්ත්‍ර ක්‍රියාකාරකම් කරන්න ගියාම ඇතුළතින් අපි අවංක වෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ අපි පුද්ගලයේ වශයෙන් ශාරීරික වුණාට හැඟීම් වශයෙන් ලෝභ දේශ මොහ නම් වූ අයහපත් හැඟීම් සමුදායක් භාවිතා කරනවා. මෙන්න මේක තුළ තමයි අර අනාගතයට උපදින්න හේතු ඉතුරු වෙන සංයෝජනය සිදු වෙන්නේ. දැන් මේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ මේ පිළිබඳව පරිශන කරපු අය ආර්ය පරිශනයක් නම් නෙවෙයි. මේ අපි දකින මේ ඇහැට කනට නාසයට දිවට කයට හම්බ වෙන්නා වූ සැපතට වඩා සැපතක් හෙව්වා. ඉන්ද්‍රිය ගෝචර සැප කියලා අපි මේකට කියන්නේ. ඕනේ සඳහා කලේ මේ අපි ජීවත් වෙන ලෝකේ අතහැරලා කැලේට ගියා. කැලේට ගිහින් අපිට මේ මුණ ගැහෙන පස්දොර මුණ ගැහෙන දේවල් ස්වභාවයෙන් මග ඇරියා. මග ඇරලා සිත තේන යම් කිසි එක අරමුණක්. ඒකට සිත හුරු කළා. එවිට
අපට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ වශයෙන් විවිධ අරමුණු එක වෙනුවට එයාට නිරන්තරයෙන් එකක්ම අරමුණ වශයෙන් තියාගන්න පුළුවන්. බොහෝ වෙලාවක්. ඒකෙන් කියන්නේ ඒ වෙනතුරු මේ සිත තියෙනවා කියන එක නෙමෙයි මම ඉස්සරහට ඒක පැහැදිලි කරන්නම්. එතකොට එහෙම සිතට එකක් හැදුනහම අර අනිකුත් කාරණා එන්නේ නැතුව යනවා. මොකද මේ සිත බලවත් නිසා අනිත්වට එන්න ඉඩ නැහැ. ඒ ඔබට යම් කිසි දුකක් ඇති වුණයි කියන්නේ. සද දුකකින් ඔබ ඉන්නවා. දැන් ඔබට කැමරට යන්න කිව්වට කැමරට යන්නේ නැහැ. ඒක බඩගිනි නෑ කියනවා. ඒ දුක සිත දුකින් පිරලා බඩගින්නට දැනෙන්න ඉඩ නැහැ සිත. ඔබ අධික සතුටින් ඉන්නවා කියලා කියන්නේ. දැනුත් කැමරට යන්න බඩගිනි නෑ. මොකද සතුට සිතුවිල්ල තියෙන නිසා. එකක් සිතුවිල්ල තියෙනකොට තව එකකට එන්න හිත ඉඩ නැහැ. මා මේ අසනේ සිටිනා විට ඔබට මේකේ වාඩි වෙන්න බෑ. ඔබට අදහසක් තිබුණාට ඔය ආසන වලට වඩා මේක සැපයි කියලා. නමුත් මාව ඉන්නතර ඔබට ඉන්න ගන්න බෑ. අන්න වගේ මේ එක අරමුණකට හිත හේව කරපුවාම අනික් වයින්නේ නැහැ. එන්නේ නැතුවම ඒවැය තියෙන දුක් වේදනා මොකක්වත් දැනෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ක්‍රමයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර හිටපු අය අපි කතා කරන සමත කියන භාවනා යටතේ සිත හුරු කරපු අය. දැන් අපි මේ පස්දර පිනවන්න ගිහින් මෙහාට බැඳෙනවා වගේම ඔවුනුත් මේවා මේ පහ වුන් කැඩුවේ නැහැ. මේ පහෙන් මග ඇර ගියා. යටපත් කළා. ඒවට වුන් බැඳුණා. ඒ බැඳුනේ උද්ධම්භාගීය සංයෝජන යටතේ රූප රාග කියන ඒවා ඉපදුනහම තමයි ඒකට බැඳුනේ. ඊටත් එහාට අනුප රාග උපදවාගත්තොත් තමයි ඒකට බැඳෙන්නේ. එතකොට මේ බැඳිලා ඉන්න අය හිටියා බුදුන් වහන්සේගේ සමාජයේ. ඒ බැවින් ඔවුන්ට අනුශාසනාව කළා ඔබ මේ බන්ධනේ කඩා ගන්න කියලා. ඒ රූපාවචර අරූපාවචර ධානය උපදවා ගත්ත අයට. ඔවුන්නේ බැඳිලා හිටියේ. අපි මේ රූපාවචර අරූපාවචර ගැන දන්නෙත් නැහැ බැඳිලා නැහැ අපි. කඩන්න බැඳෙන්න ඕන. මේ බැඳි සිට කඩා ගන්න වරුනම අලුතෙන් බැඳලා කඩන්න නගලන්න ඕන නෑ නේ අපි. මොකද බැඳුනත් කඩන්න නම් ඕනේ බැඳෙන්න ඕන නෑ. ඒ නිසායි මම කියන්නේ සංයෝජන 10ක් කඩා සසර ගමන කෙලවරක් වීමේ අපේ පොතේ තියෙන මග ප්‍රායෝගික නෑ. ඒ පිළිබඳ මට තියෙනවා සුරතුරු සූත්‍ර ගණනාවක් ඉස්සරහට ඔබට කියන්න පුළුවන්. ඒක අවශ්‍ය මොහොතට කියන්නම් මම. ඇත්තට මේක කියන්න විතරයි පුළුවන්, ලියන්න විතරයි පුළුවන්, ප්‍රායෝගික නෑ. ඒ නිසා අපි වැඳිලා ඉන්නේ කාම ලෝකේ පහ නම් ඒ පහ කැඩෙනකොට අපි කැඩෙන්නේ අනවබෝධයෙන් නෙමෙයි ධර්මය අවබෝධයෙන්. එහෙනම් ඊළඟ පහක් අපට ඕන නැහැ. නමුත් කාම ලෝකයේ අදහස් යට කරලා ගිය අය උඩ පහෙන් හතරකට බැඳෙන්නේ පහකට බැඳෙන්නෙත් නැහැ. රූප රාග මාන උද්දච්ච අවිද්‍යා රූපී ධානයේ බැඳෙන හැටි. ඒකට එහා ධානය උපදවා ගත්තොත් අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා ඒක පහක් නෑ හතරයි. එතකොට ඒක අපට තියෙන එකක් නෙමෙයි බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ හිටියා වූ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර බග්ගව පාර්ශවෙන් කෙලස් යට කරන භාවනාවේ ගිය අයට උන්වහන්සේ ඒව කඩන්න දේශනා කළේ. අපි හිතන් ඉන්නවා අපිට මේ පහ කඩාන ගින් තව පහකට බැඳලා 10ම කඩන්න ඕනේ. මේ සමාජයේ ඒ අදහසේ තමයි පොතපත තිබෙන්නේ එහෙමයි, දේශකින් මහන්සලා ඉන්නේ එහෙමයි, හැම දෙනෙක්ම දරන්නේ එහෙමයි. නමුත් ත්‍රිපිටකයේ සූත්‍ර ගලපගෙන යන විට උදකූපම නම් වූ පුද්ගල සූත්‍රය, ඛේමක නම් වූ සූත්‍රය, මේවයි මේ අනාගතය පිළිබඳ පෙන්වලා තියෙන කාරණා අනුව එක්ක ඔය සූත්‍ර බරු වෙන්න ඕන, නැත්නම් අර සංයෝජන 10ක් කැඩීමේ අදහස බරු වෙන්න ඕන. එහෙනම් අපි දැනටත් බැඳිලා ඉන්නේ. බැඳුනොත් මොකද වෙන්නේ? සසර ඇවිදින්න වෙන්නේ. එහෙනම් මේ සසර කියන එක අපට යන්න තියෙන එකක් නෙමෙයි. අපි හදාගන්න එකක්. සසරට බැඳීමෙන් සසර හදාගන්නවා. ඒක බෞද්ධ අබෞද්ධ ඕනෑ කෙනෙක් තුළ සිදුවෙන කාරණයක් තමයි මේ බැඳීම කියන එක. ඒක හොයාගන්න පහසු විදියක් තියෙනවා. ජීවිත අවසානයේ අපි හැමෝටම මෙවන් සමුගන්න වෙනවානේ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ආගම් ભેදකින් තොරව. කවුද මේ සියල්ල දාලා යන්න කැමති? දාලා යන්න කැමතිත් නැහැ, මැරෙන්න කැමතිත් නැහැ.
එනිසා වුන් මරණයෙන් එහා පැත්තට අපේක්ෂාවක් ඇති කරගන්නවා. බුදු සමයේ සඳහන් පරිදි පුනර්භවයක් පිළිගත්තේ නැති වුණාට ඒ ආත්මය මරණයෙන් එහා පැත්තට සදාකාලික ස්වර්ගයට හෝ නිරේට යනවා කියන එකේ තේරුම මරණයෙන් එහා පැත්තට වුන් පැවැත්මක් බලාපොරොත්තු වෙනවා. මේ බුදු සමය සහ වෙනත් ආගම් අතර තියෙන පරස්පරය මෙතන තමයි තියෙන්නේ. මේ වෙනත් ආගම් වල මේ පුද්ගලයා විවරණය කරනු ලබන්නේ පුද්ගලයෙක් වශයෙන්. ජීවිතේම එකක් වශයෙන් අරගෙන. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංයෝජන විවරණය කරනු ලබන්නේ පුද්ගලයෙක් වශයෙන් අරන් නෙවෙයි. ඊට වඩා ගැඹුරු පැත්තකට විමර්ශනය කරනවා විවරණය කරනවා බෙදා දක්වනු ලබනවා. දැන් බලන්න මම අර පොතේ තියෙන පෙළ ඔබට කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන කැරීමෙන් සෝවාන් වෙනවාය. කාමරාග ව්‍යාපාද තුනී කිරීමෙන් සකෘදාගාමි වෙනවාය. කාමරාග ව්‍යාපාද තුනී කිරීමෙන් අනාගාමි වෙනවාය. ඉතිරි පහ කැඩීමෙන් රහත් වෙනවාය. එහෙනම් අනිවාර්යෙන් මේ පෙළේ හැටියට ඉතුරු පහ අපි කඩන්නම ඕනේ. ඒ කියන්නේ අපි එහෙනම් රූපාවචර ධානයටත් බැඳෙන්න ඕන අරූපාවචර ධානයටත් බැඳෙන්න ඕන. මේ රූපාවචර අරූපාවචර ධාන කියනවා gedara ඉඳන් කවදාවත් උපදවන්න බෑ. අනිවාර්යෙන් කැලේට ගිහින් ලෝකේ මග ඇරලම ඉන්න ඕන. ඒ කියන්නේ මේ සංයෝජන වලට බැඳෙන හැටි ආකාරය පිළිබඳව අවබෝධයක් නැතුව තමයි මේ පොත් ලියලා තියෙන්නේ. ඒ නිසා මම කියනවා කිසි බයක් නැතුව. මේ සංයෝජන 10ක් කරලා හතර ගමන කෙලවර කරන පෙළ වැරදි. ත්‍රිපිටකගත සූත්‍රවලට අනුව වැරදි. මගේ තනි අදහසක් එහෙම නෙමෙයි. එහෙනම් අපි අර උඩ පහ ගැන කතා නොකර ඉමු. පස්සේ උන්නම් බලමු වෙලාව තිබුණොත්. එහෙනම් මේ සංයෝජන අපි ගාව තියෙනවද අපි හොයාගන්න ඕන. දැන් මම මතක් කළා වචන කීපයක් උඹට. පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානයෙන් පරලෝ යාම. ඒ පරලෝ යාමක් තියෙන්නේ සසරට බැඳිලා හින්දානේ. එහෙනම් පව් නිසා සසරට බැඳෙන්නේ කොහොමද? පින් නිසා සසරට බැඳෙන්නේ කොහොමද? ධාන නිසා සසරට බැඳෙන්නේ කොහොමද කියලා හොයන්න වෙනවා. බැඳෙන්නේ කොහොමද? මේකට ලස්සන වචනයක් තිබෙනවා. මේකට කියන්නේ පාලියෙන් අபிසංකාර. මේ අபிසංකාර කියන පදේ මුලට අපුණ්‍ය දැම්මොත් අපුණ්‍ය අபிසංකාර. පුණ්‍ය දැම්මොත් පුණ්‍යාபிසංකාර. ආනිජ්‍ය දැම්මොත් ආනිජ්‍යාபிසංකාර. ඒ පාලි පද තුනක්. සිංහලෙන් කිව්වොත් අනාගත විපාක කිරීම සඳහා පව් හේතු ඉතුරු වීම අපුණ්‍යාදි සංකාරයයි. අනාගත විපාකයක් මෙලොව සහ පරලොව වශයෙන් විපාක දීම සඳහා පින් හේතු ඉතුරු වීම පුණ්‍යාවි සංකාරයයි. අනාගත විපාකයක් සඳහා බ්‍රහ්මයන් අතර උපදින්න ඉතුරු වුණාම ආනිජ්ජාබි සංකාරයයි. අභි කියන පදෙන් පෙන්වන්නේ මෙතන ඉවර වෙන්නේ නැහැ. පස්සේ මෙලොව වශයෙන් නම් ආපහු සිතට එන්න නැත්නම් පරලොව වශයෙන් නම් ප්‍රතිසන්දියක් ලබා දෙන්නට හේතු ඉතුරු වීම හේවත් සංයෝජනය කියන්නේ ඒකට තමයි. එහෙනම් මේ අපේ බෞද්ධ සමාජය දැනට මේ ඉන්න බහුතර බෞද්ධ සමාජය පව් කරනවා අනිත් අය පින් කරනවා. දැන් උන් පින් කරලා මොකද බලාපොරොත්තු වෙන්නේ? මතු සැප ලබා ගන්න අනාගත බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න යන්නේ. දැන් වුන් පව් තුලම පින් තුලම සංයෝජනට බැඳිලා නේද ඉන්නේ? පවෙන් කොහොමද සංයෝජන කඩන්නේ? පිනෙන් කොහොමද සංයෝජන කඩන්නේ? බැඳෙනවනේ වෙන්නේ. සංයෝජන කඩන්න වෙනම ධර්මයක් තියෙනවා. තේරුම් ගන්න ඕන කාරණාව. එහෙනම් අපට තිබෙන්නේ මොකද්ද කියලා මම කියලා දෙන්න. සේවස් ලංකා ඉතිහාසයේ මුල් සේවස් 10 12 විතර කාලෙන් පස්සේ මේ ධර්මය භාවිතා කළ තේරුම් අරගෙන අනිත්‍යයට කියලා දෙන ස්වභාවය පොඩ්ඩක් නැති වී ගිය බවට පේනවා. අනතුරුව මේ ධර්ම විග්‍රහයපත් උනේ ආර්ය පුද්ගලයන් අතින් අනාර්ය පුද්ගලයන් හෙවත් පෘථග්ජනයින්ගේ අතට. මේක මාගන්ධි සූත්‍රයේ පෙන්වනු ලබන්නේ අනුපුබ්බේන පෘථග්ජනගතෝ හෝති. ක්‍රමයෙන් සුදුසුකම් නැති අය අතටපත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියමුකෝ ලංකා ඉතිහාසයේ යම් මණ්ඩල තියෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලේ, වී අලවි මණ්ඩලය ආදී මණ්ඩල.
මේවට පරීක්ෂා කරලා බලලා සුදුස්සන්පත් කළොත් ඒ පිළිබඳ පරිචයක් ඇති අය ඒක මනමින් පාලනය කරනවා. නමුත් ඒක දේශපාලන අතකොළුවක් බවට පත් කළා තමන්ගේ පුද්ගලයෝ දැම්මොත් එහෙම ඊට පස්සේ මේ හැම මණ්ඩලෙම පරිහානියටපත් වෙනවා නේද? අද රටේ වෙලා තියෙන දේනේ. දැන් ඒකට පිළියමක් යොදමින් යන්න උත්සාහ කළාට මේ දේශපාලන ලෝකේ 56න් පස්සේ දිගටම වුණේ ඕක තමයි. ඒ මණ්ඩලය පිළිබඳ පරිපාලනයේ අවබෝධයක් නැති පුද්ගලයෙක් ඉතින් දාපුවාම ඔහු ඒක ආයතන දියුණු කිරීම වෙනුවට දේශපාලන හෙන්චයියන්ට රස්සා දෙන මධ්‍යස්ථානයක් බවට පත් කරලා බංකොලොත් කරනවා. දැන් නුසුදුස්සන් අතට ඒ ආයතන පාලනය පත් වුනහම පිරිහෙනවා වගේ ආර්ය පුද්ගලයන් අතෙන් අනාර්ය පුද්ගලයන් අතර ධර්මය ආපුහම ධර්මයේ විකෘති වෙනවා. අර බුදුන් වහන්සේ පැහැදිලි කළ වචන තිබුණාට අර්ථය වෙනස් අර්ථ. මෙන්න මේ වෙනත් අර්ථ ඔස්සේ ඉගෙන ගැනීම, ඉගැන්වීම, පොත්පත් වීම කියවක් ගණනාවක් තිස්සේ ඇවිදින් තියෙන එකක්. ඒකට හේතු කීපයක් තිබෙනවා. වික්ෂ පරපුර අඩුවීම, රජුරුන්ගේ අනුග්‍රහය නැතිවීම, නියංසාය වැනි කියන්නේ ඉඩෝර කියලා කතා කරන තද බිය ඇතිවීම ආදී කාරණා. ඒ වඳුත් අවස්ථාවකදී ඒ කරුණු කියලා දෙන්න හෝ අනුගමනය කරන්න කෙනෙක් නැතුවම සමහර විට ලංකාව උපසම්පදා භික්ෂූන්ගෙන් තුරන් නොන තැනට ආවයි කියනවා. අනතුරුව අපට තායිලන්තයෙන් බුරුමෙන් උපසම්පදාව මෙහාට ගේන්න වුණා. දිනු වුණාම මෙහෙන් එහාට යවලක් තියෙනවා බුරුමෙටයි තායිලන්තයටයි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිශානතිය නැත්නම් ඊතලය සසර දුක් නිමා කරන්නට ජීවිතය යොදා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්. මානනි මම එදත් අදත් දුකත් හේතුවත් නැතිව තැනත් මාර්ගයක් දෙන්න. වෙන මොකවත්ම දේශනා කළේ නැහැ කියලානේ කියන්නේ. ඒකට බුදු සමයේ ඊතලය ලෝකෝත්තර විමුක්තිය හේවත් නිර්වාණ කියන තැනට යන්න. වර්තමාන සමාජයේ මේ ඊතලය කොහාටද තියෙන්නේ? මා ළමා කාලේ පටන් හැදුණු සමාජයේ ඊතලයේ තියෙන්නේ පින් කරලා අනාගත බුදුහාමරගේ ශාසනයට යන්න. දැන් ඊතලයේ වෙනස් වෙලා නැද්ද දිසානතිය? නිවීම සඳහා ඉලක්ක දේශනා කළා වූ ඊතලයේ දිසානතිය දැන් වෙන පැත්තකට හරවලා. අපි ඒ ඔස්සේ යනවා. ඒ ඔස්සේ යන්න බුදුන් වහන්සේගේ ගැඹුරු ධර්මයක් ඕන නැහැ. අර පුණ්‍යාභි සංකාරයෙන්ත් පුළුවන්, අපුණ්‍යාභි සංකාරයෙන්ත් පුළුවන්, ආරිජ්ජාභි සංකාරයෙන්ත් පුළුවන්. දැන් ඔබට තේරුණාද මේ සසරට බැඳෙන්නේ මේ අවිසංකාර කියන ඒවා නිසායි කියලා? අපි තව ටිකක් හොයාගන්න වෙනවා. මේ අවිසංකාර කියන කාරණාව වචනේ පොතේ තිබුණට ඊට අදාළ ක්‍රියාමාර්ගය සිදුවන්නේ අපි තුල. අපි තුල මේ සිදුවීම සඳහා කය, වචනය, හෝ සිත යොදා ගන්න පුළුවන්. නොයසේ නම් ඇස, කන, නාසය, දිව, කය, සිත මේ දොරවල් 6 යොදා ගන්න පුළුවන්. අන්නර වෙනත් ආගම් වල පවතිනා වූ පුද්ගලයා යනවා කනවා බොනවා කියන කාරණේ වෙනුවට බුදු සමයේ පුද්ගලයා විභේදනය කරනවා නැත්නම් බෙදලා දක්වනු ලබනවා. පුද්ගලයා යන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ දොරවල් 6ක එකතුවක්. ආගමක් නෑ, ඒක හරිනම් පිළිගන්න ඕන. ඒක ඔබ ගැනනේ මේ කතා කරන්නේ. දැන් ඊළඟට තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. මේ සංයෝජන තේරුම් ගැනීම සඳහා අපට අපේ දැසේ මානයට පෙනෙනවා මව් කුසින් බිහි වුණ සුරතලෙක්, සිඟිත්තෙක්, ළමා, තරුණ, මැදිවියේ මහලු බවට පත් වෙලා ජීවිතාවසානයේ දක්වා ගිහින් පරලෝ යනවා. ඒක අපිට මේ දකින්නේ පුද්ගලයාගේ මරණය. එතෙක්ම අපට පුද්ගලයා ඉන්නවනේ පේන්නේ අපේ දැසට. පඨම සහ ဒုတိ ය අසතවන්ත සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා කය ලෙඩ වෙන බැවින්, දි รา යන බැවින්, මහලු වෙන බැවින්, රෝග පීඩා ඇති බැවින් මේක නැතුව ඉන්න තියනවා නම් කැමති කියලා මිනිස්සු හිතනවලු අසුත පුතක් ඥානය. නමුත් ඔවුන්ට අර ඇසෙන්, කනෙන්, නාසයෙන් උපදින සිත, සිතයයි කියනු ලැබේද, මනෝ කියනු ලැබේද, විඥානයයි කියනු ලැබේද? මේ සිතට එන දේ අසුත පුතක් ඥානයක් කියන කෙනා
මමත්වයෙන් අරගෙන ඉන්නා බැවින් ඔවුන්ට මිදෙන්න බෑ කියලා පෙන්නනවා. අනතුරු මෙන්න මෙහෙම උදාහරණයක් පෙන්නනවා. කය නම් අපේ පෙනීමේ මට්ටමට අවුරුද්දක් දෙකක් 10ක් 15ක් විතර 100 දක්වා තිබෙනා බැවින් කයේ කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ. සිත උපන් ගමන් නැසෙනවා. උදේ උපන් සිත දවල් නැහැ වෙන සිතක් උපදින්නේ. ඒක නැතිනොත් වෙන සිතක්. නම් සිත කියන එක අපි මව කුසෙන් බිහිවීම කියන එක වෙනකොට සිත ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ඉපදීන්නේ යනවා. අන්න එහෙම. මේ දොරවල් පහෙන්ම සිත ඉපදීමේ යාමක් සිද්ධ වෙනවා. අන්නේ දොරවල් පහෙන් ඉපදීමේ යන සිත අපි තේරුම් ගන්න ඕන. පාලි භාෂාවේ තියෙන විදිහට ඉගෙන ගනිමු නා අපි ළඟ තමයි මේක තිබෙන්නේ. බලන්න ඔබ වාඩි වෙලා ඉන්න ගමන් ටිකක් කල්පනා කරලා ඔබේ අදහස් අරමුණු ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට මාරු වෙන්නේ නැද්ද කියලා. ඔබ ආහාරයේ රසය බලනවා. එතකොට ඔබේ අරමුණ තියෙන්නේ දිවේ. ඔබට ඒකට ගීත ශබ්දයක් ඇහෙනවා හොඳ. එතකොට ඔබේ අවධානය ගීතයට යොමු වෙනවා. එහෙම නැත්නම් ඔබට සුවඳ හෝ පිළිකුල් ගන්ධයක් එනවා. දැන් ඔබේ අවධානය නාසයට යොමු වෙනවා. කාගේ හරි දබරයක් ඇහෙනවා. මේ කෑම අතහැරලා ඒකට යනවා. මොකද ශබ්දය අනුව යනවා. එතකොට මේ විදිහට ඇසෙන් උපදින සිත, කයෙන් උපදින සිත, නාසයෙන් උපදින සිත, දිවෙන් උපදින සිත, කයෙන් මනෝද්වාරයෙන් උපදින සිත කියලා අපට එක අවස්ථාවේ නැති වුණාට පිළිවෙලක් නැතුව සිත් උපදින අවස්ථා 6ක් තියෙනවා. ඇසෙන් උපදින සිතට කියනවා චක්කු විඥානය, කනෙන් උපදින සිතට කියනවා සෝත විඥානය, නාසයෙන් උපදින සිතට කියනවා જીවහා විඥානය, කයෙන් උපදින සිතට කියනවා කාය විඥානය. මේ පහටම ඒවා උපදින්න බාහිරෙන් මොනවා හරි අරමුණක් ඕනේ. රූපයක් ඕන, ශබ්දයක් ඕන, ගන්ධයක් ඕන, රසයක් ඕන, පහසක් ඕන. පස් දොරට. හැබැයි මනෝද්වාරයට මොකුත් ඕනේ නැහැ. ගත දේවල් ආශ්‍රයෙන් ඉබේ පහළ වෙනවා. දැන් හීන පේනවා කියන්නේ ඒක තමයි. බාහිර ලෝකෙ මොකවත් නෙමෙයි හීනෙන් අපිට පේන දේවල් හීන දැකලා තියෙනවා නම් අම්මා තාත්තා ඉඩකඩම් දැකලා ඇති. එතකොට ඒ සිතවිල්ලේ පේන්නේ. ඒ අපේ සිතට එන සිතවිල්ලයි අපට වස්තුවක් වෙලා පේන්නේ. ඔබට මේ සිහින ලෝකෙන් ඔබේ හිතට එන දේ පේනවා කියලා තේරුම් ගන්න පුළුවනි නම් දැන් ඒක ආපහු බාහිර ලෝකෙටත් යොදා ගන්න. ඔබ බාහිර දේවල් දකින්නවා කියන මේ බාහිර සම්මත සමාජයේ ඇත්ත తত্ত্বය ඒවයි උදව්වෙන් ඔබේ හිතට එන දේ දකින්නවා. අන්න එහෙමයි මේ බුදු සමය හිත විග්‍රහ කරන්නේ. මේවට මගේ ළඟ සරල උදාහරණ තියෙනවා. එතකොට තමයි තේරෙන්නේ. අපිට පළමුවෙන් මිනිස්සෙක් හම්බුනායි කියලා හිතන්න. කොණ්ඩේ කොටට කපලා කලිසමක් ඇඳගෙන උපැස් විලකුත් පළඳගෙන ඉන්නේ අද්දිකට ඇඳලා. දැන් අපිට එයා ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද කියලාවත් හොයාගන්න බෑ මේ හැටියට. නිකන් අපිට සෙවණැල්ලක් වැටෙනවා විතරයි. නමුත් අර කලක් යාමේදී මේ පුද්ගලයා ඇසුරු කරපුවාම ඔවුන් පිළිබඳව අපි සිත ඇතුළතට කිසියම් ආකාරයක වටිනාකමක් දෙනවා. නිමිත්තග්‍රාහී වෙනවා අනුව්‍යංජන වශයෙන් ගන්නවා කියලා තමයි මේකට කියන්නේ. ඒක මෙහෙමයි සිද්ධ වෙන්නේ. අපි හිතමුකෝ අපි දැන් අවුරුදු 30ක් 40ක් ජීවත් වෙලා ඉන්න අය. අපි 4 දිනක එකතු වෙලා පාරේ යනවා. අපි ඉදිරියට එන්නේ එක්කෙනයි. මේ එක්කෙනා මින් පෙර වසර කීපයකට මත්තෙන් මම සාගරයට වැටෙන්න ගිය වෙලාවේ මගේ ජීවිතය බේරගත්ත කෙනා නම් එහෙනම් ඒ එන පුද්ගලයා මගේ ගැලවුම් කරුවෙක්. මේ එක්කෙනා වසර කීපයකට මත්තෙන් මගේ රැකියාව නැති කරපු කෙනා නම් එහෙනම් මගේ ජීවිතේ කාපු කාලකන්‍යයි. මේ කෙනා මගේ සමීප ඥාතියෙක් නම් ඒ ඥාතියා. මේ කෙනා මින් පෙර දැකලා නැත්නම් කවුද මිනිස්සෙක්? දැන් එන්නේ එක්කෙනයි. 4 දිනයි මම උදාහරණයක් ගත්තේ 4 දිනාට පේන්නේ කවුද? තරහකාරයට හතුරා පේනවා. නෑදෑයට නෑදෑයා පේනවා. උදව් කරපු කෙනාට ගැලවුම්කාරයා පේනවා. අඳුරන්නේ නැති කෙනාට නිකම් මිනිස්සෙක්. දැන් අර එයාද පේනුනේ. එයාගේ උදව්වෙන් තමන්ගේ සිතට ආපු දේ නේද පේන්නේ. මේ ලෝකෙට තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා මේ බාහිර දේවල් දකින්නවා කියන එකේ තේරුම තමන්ගේ සිතට එන දේ දකින්නයි කියලා. මම නම් හොඳ උදාහරණකින් පෙන්වන්නේ කොයි විදිහට. ඒ නිසා මේ ඇස කන නාසය දිවකය පිනවීම කියන එකේ තේරුම සම්පූර්ණයෙන්ම පස්දරේ උදව්වෙන් සිත පිනවීම. අන්න කාම ලෝකේ කියන්නේ ඒකයි. කැමැති ආකාරයට පස්දරෙන් සිත පිනවන එක.
දැන් මේක පැහැදිලි කරේ මොකටද මම? ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට මේ සිත හටගෙන නැසෙනවා. ඉන් එහාට මොකුත් යන්නේ නැහැ. චක්කු විඤ්ඤාණය ඉපදිලා නැසෙන රූප පේනකොට සද්දයක් ඇහුනොත් දැන් ඒක නැතිලා තමයි සද්දය ඇහෙන්නලා. එතකොට සෝත විඤ්ඤාණයක් ජීවත් වෙන්නේ. එතකොට ගන්ධයක් ආවොත් එහෙම සද්දයක් ඇහෙලා අපිට ගඳ සුවඳ දැනෙනකොට අපි ඉන්නේ ගහන විඤ්ඤාණය තුළ. දැන් ඇත්ත සිද්ධිය තමයි චක්කු විඤ්ඤාණයෙන් සෝත විඤ්ඤාණයට, සෝත විඤ්ඤාණයෙන් ගාන විඤ්ඤාණයට, ගාන විඤ්ඤාණයෙන් જીවහා විඤ්ඤාණයට මොකුත් යන්නේ නැහැ. කවුරුත් යන්නේ නැහැ. එතනම හටගෙන නැසෙනවා. අන්න බුදුදහමේ පෙන්වනු ලබනවා මව් කුසෙන් බිහිවීම ජීවිත අවසානයේ නැසීමක් වෙනුවට මොහොතක් පාසා අපි සිතින් නිපදී නැසීමක්. ඇත්තනම් පිළිගන්න ඕන. මම පැහැදිලි කරන්නේ උදාහරණ සහිතවනේ. මට මතකයි මම ඔය අවුරුදු 16 17 18 කාලේ ළමා කාලේ මේ වෙසක් වලට දොරන් බලන්න ගියාවුහම ඒ තොරණක දැකපු කාරණයක් මම මේකට ඉදිරිපත් කරනවා. අපි හිතුව තොරණ චෛත්‍යයක් කියලා හදලා තියෙන්නේ කියලා. මේ චෛත්‍ය පැහැදිලි කරන්න මොකද දන්නේ විදුලි බල්බ ධාරාවක් සකස් කරලා තියෙනවා චෛත්‍ය වටේටම. අර ගර්භය හරහා කොට හරහා කොහොම ලක්ෂණක්. දැන් මේ වට විදුලි ආලෝක ධාරාව සම්බන්ධ කරලා තියෙන්නේ එක තැනකට පරිපථයකට. එකක් දැල්වි එකක් නිවෙන හැටියට තමයි සකස් කරලා තියෙන්නේ. ඔබත් මේවා දන්නව ඇතිනේ මේ දැන් නම් ඕවා කරන්නේ මේ පරිගණක ඔස්සේ ඉස්සර නම් ඕකට කොටයක් හරි ගස්සලා ප්‍රෑස කියලා ඒකට අඹත අඩු ගහලා ඒකෙන් තමයි සම්බන්ධය. දැන් අර කැරකෙන රෝලේ පරිපථය සම්බන්ධ වෙනකොට බල්බේපත් වෙනවා. ඒ ගමන් මේ පරිපථය කැඩෙනවා. ඊළඟට සම්බන්ධ වෙනවා. එතකොට ඊළඟ බල්බේපත් වෙනවා. ඒ පරිපථය කැඩෙනවා. එතකොට ඊළඟ බල්බේපත් වෙනවා. දැන් බලන් ඉන්න කෙනාට පරිපථයක් පේන්නේ නැහැ. මේ ආලෝකය මෙතනින් ඇතුල් වී දිගටම ගමන් කරලා අනිත් පැත්තෙන් යනවා වගේ පේනවා. අපිට පේන්නේ ආලෝකය ගමන් කරනවා වගේ. ඇත්තනම් ආලෝකයක් ගමන් කළේ නැහැ. බල්බයෙන් බල්බයට විදුලිය දැල්වී නිවුණා. අපේ ජීවිතේ ඇත්තනම් මව් කුසෙන් බිහිවී මැරෙන තැන දක්වා කවුරුත් ගමන් කරන්නේ නැහැ. අරමුණෙන් අරමුණට අපි මැරෙනවා. ඒකට කියනවා ස්කන්ධ පහෙන් පහට උපදිනවා මැරෙනවායි කියලා. ඔන්න ස්කන්ධ පහේ ඉපදීම මැරීම කියන එක තේරුම් ගන්න නැතුව බණ තේරුම් ගන්නත් බෑ, භාවනා කරන්නත් බෑ, සෝවාන් වෙන්නත් බෑ, මොනවවත් කරන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තිබෙන්නේ ආර්ය සත්‍ය කියන එක ස්කන්ධ පහ ඇතුලේ. ස්කන්ධ පහ පොතේ නෙවෙයි තියෙන්නේ. අපි ළඟ. එහෙනම් අපි පැහැදිලි කරනකොට තේරුම් ගන්න ඕන මේක. එතකොට මෞසින් බිහිවි ජීවිතාවසයෙන් මරණ එක සම්මුති මරණයක්. ශෝකයේ කනගාටු දුක වශයෙන් ටිකක් තිබී නැති වෙන එක සිතුවිල්ල සන්තති මරණයක්. මොහතකින් හටගෙන නැති වෙන එක ශනික මරණයක්. ස්කන්ධ නැත්තම් සමූහ හටගත්ම දිරත්ම මැරෙත්ම. කන්දේසු ජායමානේසු ජීයමානේසු නියමාන. ස්කන්ධ නැම සමූහය හට ගන්නා කල්හි, දිරණ කල්හි, මෙයන කල්හි කනේ කනේ තං. ඔබ ක්ෂණයක් පාසාම උපදින්නේහිය, දිරන්නේහිය, මැරෙන්නේහිය. ඔන්න බුදු සමයේ අපි ළඟ තියෙන ක්ෂණික උපත සහ මරණය. මේක දන්නේ නැතුවම මොකද වෙන්නේ? අර අන්‍ය ආගමිකයෝ බෞද්ධයෝ ඔක්කොම හිතන් ඉන්නවා මව් කුසෙන් බිහිවෙච්ච පුද්ගලයෙක් ඉන්නවා ජීවිත අවසානයේ මැරෙනවා. ඒ හින්දා කය මෙහෙ තියලා ගියාට කවුරු හරි පරලොවට යනවා. අපේ බෞද්ධයෝ ඔක්කොම හිතන් ඉන්නේ මෙහෙ මොනවා හරි පරලොව යනවා කියලා. මේ ඇහෙන් උපදින චක්කු විඥානය නම් ඒක නැසෙනකොට සෝත විඥානය උපදින්නේ ඒක චක්කු විඥාණයෙන් සෝත විඥාණයට මුකුත් යන්නේ නැහැ. සෝත විඥාණයෙන් ගාන විඥාණයට මුකුත් යන්නේත් නැහැ. එතනම හටගෙන නැසීමක්. නමුත් මේ හටගෙන නැසීම අපි වරදවා ගත්ත බැවින් මේ හටගෙන නැසෙන අතරතුර අපි සංයෝජන වෙනවා. හේවත් නැවත හටගන්න හේතු තියෙනවා. ඒ සංයෝජන වෙනවා කියන එකේ තේරුම යලි හටගන්න හේතු තියෙනවා කියන එක. එක්ක යෙදීම කියන අර්ථය සංයෝජන කියලා කියන්නේ. සියල්ල එකතු කරගෙන පස්සේ ගන්න තියෙනවා. මොකද මේ පස්සේ ගන්න තියෙනවායි කියන්නේ? ඒක සරල සිංහලෙන් කියලා දෙන්නම්. ඔබ නගරයේදී කවුරු හරි පුද්ගලයෙක් ඔබට මදිකමක් කරනවා. ඔබේ තනතුරට පෞල් පසුබිමට ගැලපෙන්නේ නැති එක. නමුත් ඔහුට පහර දෙන්න යන්න විදිහක් නැහැ. ඔබ තනි කෙනෙක්. අරගොල්ලෝ පිරිසක් වශයෙන්. දැන් මේක මම බාර ගන්නවා මට උනාව මදිකමක් විදිහට කට පියාන නිකන් එනවා. හැබැයි හිතේ තියා ගන්නවා මටත් වෙලාවක් ආවා වයිකු කියලා.
අන්න ඒක තමයි ඔය සංයෝජන වීම කියලා කියන්නේ. හෙටට ගන්න තියෙන එක. ඉතින් අපි ළමා කාලේ ඉඳන් අද දක්වා පස්සේ ගන්න කොතරම් දේවල් තියෙනවා කියලා තියනවාද? මේ ඔක්කොම සංයෝජනනේ. ඒ නිසා බුදුන් වහන්සේ හමු වෙන්න පෙර සියලු දෙනා සංයෝජනයන්ට බැඳිලා අපි නම් කාම ලෝකේ සංයෝජනයන්ට බැඳිලා ඉන්නේ. දැන් බුදුබණ ඕනන්නේ බැඳෙන්න නෙමෙයි. බුදුබණ ඕනේ නැහැ බැඳෙන්න. ඕන කෙනෙක් බැඳිලා ඉන්නේ. මේ බැඳින්නෙන් බැඳෙන්නේ නිදහස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න. නමුත් ඒ පිළිබඳ ප්‍රායෝගිකව ගමන් මඟ ගියාය මේ සමාජයේ හිඟ නිසා මේ පහත් කඩලා ඊතුරු පහත් කඩලා ගමන කෙලවර කරන්න 10ක් ළමයින්ට උගන්වලා මුළු බුදුසසුනම අනාපයි. සංයෝජන 10ක් කඩන්න බුදුසසුන සම්පූර්ණයෙන්ම වැරදි. කවුරු ඉගැන්නුවත් මේ රටේ ඔක්කොම කීවත් ඒක හරි කියලා මම තනියම මේකට විරුද්ධයි. ඒ තරම් මට සාක්ෂි තියෙනවා ඒකට. ඒවා දැම්ම කියන්නේ නැහැ. ඒවා කියන්නේ සාමාන්‍යයෙන් බණ ගොඩක් කියන යනකොට තේරෙන ආයත. අර මං සූත්‍ර දෙකක නම් දෙකක් කිව්වේ. උදකූපම පුද්ගල සූත්‍රය අංගුත්තර නිකායේ එහෙම නැත්නම් කේමක සූත්‍රය අංගුත්තර නිකායේ මේ දෙකේ මේ රහස තියෙනවා. තවත් සූත්‍ර ඇති මට හම් වෙලා තියෙන එකක් මම මේ කියන්නේ. මෙහෙම වෙන්න බෑ කියන එක. මම දැඩිව විශ්වාස කරනවා බුදුරජාණන් වහන්සේ යනු පරස්පර විරෝධියෙක් නෙවෙයි. උන්වහන්සේට යථාකාරී තථාවාදී තථාකාරී කරන දේ කියන දේ කරනවා. එහෙනම් මේ උන්වහන්සේ අවබෝධයෙන් පැහැදිලි කරපු දේවල් වල පරස්පරයන් තියෙන්න බෑ. අර කලක් අනුපුබ්බේන පුතග්ජන ගතෝ හෝති කියන වචනයට තේදී පුහුදුන් ආයතරපත් වීම තුළ බුදු සමයේ දිශානතිය අපිට වෙනස් කරලා තියෙන්නේ. සදහම් නොතේරෙන ඔක්කොම මේ පස් ලෝක දොරෙන් තියෙන ලෝකෙට කැමතියි. ඒ ලෝකේ නැවත ලබන්න කැමතියි. අන්න බුදු සමයේ පෙන්වනු ලබනවා මේවා මීටත් වඩා හොඳට ආයු වර්ෂයක් බලයෙන් ලැබෙනවා දුන්නොත්. අන්න අපි ඊට පස්සේ ලබන ආත්මයට මීට වඩා ලබන්න දන් දෙන්න පටන් ගන්නවා. දැන් මේ මොකටද? ලබන්න දෙනවා. මේ ලබන්න දෙන එක එකක්. දුන්නොත් ලැබෙන එක තව එකක්. තේරුම් ගන්න. දැන් බුදු සමයේ තියෙන තේමාව පරත්තම් පටිපජ්ජත. අපිට යමක් තියෙනවා නම් ප්‍රමාණික ඉක්මවා තිබෙනවා නම් මේ ගමේ රටේ සමාජයේ භික්ෂුන් අතර හරි අංග විකල මන්ද බුද්ධිකා ඉන්න තැන්වල හරි තවත් දුගී දුප්පත් අතර හරි එහෙම ආයේ ඉන්නවා. ඔවුන් කෙරෙහි අපිට යම් අනුකම්පාවක් තිබුණාම ඔවුන්ට කරන අනුග්‍රහයක් වශයෙන් අපි ඒවා දෙනවා. දැන් මේ දෙන්නේ ඔවුන් කෙරෙහි උපන් අනුකම්පාවෙන් මට ලැබෙන්න නෙමෙයි. දැන් එතකොට එතන තියෙන්නේ ඔහුගේ යහපත ලබන්නාගේ යහව ඒකට පරාර්ථය කියලා කියනවා. අපි මේ දුප්පත් වෙලා ඉන්නේ දුන්න නැති හින්දා ලබන සැරේ ලබන්නම් දීපල්ලකෝ. ඉගෙන ගන්නවා ආච්චම්ම කෙනෙක් කවුරු හරි. දැන් අර කිසි අනුකම්පාවක් තියනවද? දැන් අර දෙන්නේ බුදුදහම පෙන්වන කර්මණියහය ආපහු හම්බ වෙනවා කියන එක පාවිච්චි කරලා Tamanට වැඩියෙන් ලබන්න නේද? දැන් එතන කුසලයේද තියෙන්නේ ලෝභයේද? එන්න මේවා අනිත් පැත්ත හරවනවා මායя කරන්නේ. මේ හොඳ පැත්ත මොනෝර වෙනස් කරනවා. කෙරෙන්න ඕන දුන්නොත් ලැබෙන එක. අපේ මිනිස්සු අද ලෑස්ති වෙලා ලබන්න දෙන්න. මේවා හොඳට තේරුම් ගන්න ඕන. එතකොට ඒකේ පින අඩුයි පාපේ වැඩි. මොකද ඒකේ ලෝභයක් තියෙන්නේ. එහෙනම් අපි තව ටිකක් එහාට තේරුම් ගන්න ඕන දැන් ලැබී තිබෙන කාලයට අනුව ඊටු ටික පැහැදිලි කරන්න. දැන් එහෙමනම් අපිට මේ අපේ ජීවිතේ පවතින්නේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල උපදින අරමුණ තුලයි. අරමුණට කියනවා රූපය කියලා ඇසෙන්නම්. කනෙන් නම් ශබ්දය කියනවා. නාසයෙන් නම් ගන්ධය කියනවා. මේ රූප අරමුණ පෙනෙන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ වෙනත් විග්‍රහයක් කරලා පෙන්නනවා. ඒක ඇතුළත සංයුතිය පෙන්නනවා. ඒක ඇතුළේ ඇති. අර රූපයක් හම්බුනොත් අපි විඳින්න ඕන. විඳින්න ගියාම අපිට හතරා හෝ මිත්‍රා වශයෙන් විඳින්න ඕන. හතුරු නම් දුක් වේදනාව, මිත්‍රා නම් සැප වේදනාව. නැත්නම් උපේක්ෂා වේදනාව. ඒකට ඇසට හම්බෙන රූප ආරම්මණය අපි ඒකට කියනවා රූපස්කන්ධය කියලා. ඒක වේදනා තුනෙන් එකකින් විඳිනවට කියනවා වේදනා ස්කන්ධය කියලා. ඒක රූපයක්ය හතුරෙක් වශයෙන් හඳුනනවට කියනවා සංඥා ස්කන්ධය කියලා. ඇලෙනවට නැත්නම් ගැටෙනවට කියනවා චේතනා හේවත් සංකාර ස්කන්ධය කියලා. හිතවත් නම් ඇලෙනවා එතකොට ලෝභ, අහිතවත් නම් ගැටෙනවා එතකොට දෝෂ. කර්ම රැස් වෙන හැටි. චේතනා.
එතකොට හැම රූප ආරම්මණයක්ම වේදනා සංඥා සංකාර වලින් යුක්තයි. හැම ශබ්ද ආරම්මණයක්ම වේදනා සංඥා සංකාර වලින් යුක්තයි. හැම ගන්ධ ආරම්මණයක්ම වේදනා සංඥා සංකාර කියන මේ චෛතසික සමූහයෙන් යුක්තයි. ඇහෙන් හම්බ වෙන රූපයේ සිදුවෙනා වූ මේ සියලු ක්‍රියාකාරකම් ටික හඳුනා ගැනීමේ චෛතසිකයට විඥාන කියනවා. එහෙනම් චක්කු විඥානේ පහළ වෙලා ආධාර කාර්යය කරලා ඒ මොහොතේ නැසෙනවා. දැන් සෝත විඥානේ පහළ වුණොත් එහෙම චක්කු විඥාණයෙන් සෝත විඥානයට මොකුත් ගියේ නැහැ. දැන් සෝත විඥානය හටගෙන නැසෙනවා. එතකොට අපිට තියෙන්නේ ස්කන්ධ පහෙන් පහට ඉපදී නැසෙන ජීවිතයක්. මොකුත් යන්නේ නැත්නම් මොකද්ද මේ සතර ගමන? ජීවිතෙන් එහා පැත්තට තියා මේ අරමුණෙන් අරමුණට මොකුත්වත් යන්නේ නැති බව අපිට තේරෙනවා නම් කොහොමද මේ අන්න සංයෝජන කියන්නේ ඒක තමයි. අන්න අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ ඒක තමයි. අපට නොදැනෙන්නට පසුව හට ගන්නට හේතු ඉතුරු කොට අවසන් කිරීමක් මේ අරමුණු රස විඳීම තුළ තිබෙනවා. දැන් ඉතින් මෙතන ඔබට මම අලුතෙන් කියලා දෙනවා සමාජය සහ ධර්ම පුස්තක මේ පංචස්කන්ධ කියන වචනේ පාවිච්චි කරන වැරදි තැනද. අපෙන් හෝ නැත්නම් ගැඹුරට දහමක් ශ්‍රවණය කරේ නැත්නම් එහෙම මේ ගම්බද ප්‍රවාහරේ ඉන්න අය කයට පංචස්කන්ධය කියලා පාවිච්චි කරනවා. එතකොට ඉතින් කයක් තියෙන්නේ අපට ඔය ගවසුනකාදී සත්ත්වයින්ට විතරයි. අර പ്രേත කියන ඕපපාතික සත්ත්වයින්ට මේ වගේ මාංශ කයක් නැහැ. දෙවියන්ටත් මාංශ කයක් නැහැ. බ්‍රහ්මයින්ටත් නැහැ. එතකොට මේ පංචස්කන්ධ නැතුව හතරද තියෙන්නේ මං අහන ප්‍රශ්නේ. වේදනා සංඥා සංකාර විතරද තියෙන්නේ විඥාන විතරද තියෙන්නේ? රූප නැද්ද ඒ? නෑ. සත්වය අපාය යන්නේ පංච උපාදානස්කන්ධයෙන්, දිව්‍ය ලෝක යන්නේ පංච උපාදානස්කන්ධයෙන්, බඹලෝ යන්නේ පංච උපාදානස්කන්ධයෙන්. එහෙනම් මේ රූප කියන වචනේ කයට කියන වචනයක් කියලා අපි හිතාගත්ත එක අර දිශානති වෙනස් කිරීමක් වැරදි. ඊළඟ දහම් පාසල් පොත්වල ඉගැන්වීමේදී මේ රූප වේදනා සංඥා සංකාර පහ නාම රූප දෙකට කලනවා. රූප ශරීරයෙන් හැදෙනවා, වේදනා සංඥා සංකාර හිත. දැන් රූප කියන්නේ එක්ක ශරීරය නැත්නම් රූප කියන්නේ පඨවි ආපෝ තේජෝ වායය. පඨවි ආපෝ තේජෝ කියන වචන හතරක් විතරයි මේ තියෙන එකක්වත් නෙමෙයි. මේ තියෙන්නේ වර්ණ ගන්ධ රස ඕජා මේවා ආරම්භක ධාතු තත්ත්වය තමයි පඨවි ආපෝ තේජෝ. දැන් විද්‍යා මූලද්‍රව්‍ය 108 12 හොයන්න තියෙන්නේ. ඒ මූලද්‍රව්‍ය අන්න ඒ වගේ මේවා මූලික තත්ත්වයන් හතරක් තමයි. ඒක පේන්නේ නැහැ කවදාවත්. නමුත් මේ ආරම්භක මූල තත්ත්වයන් හතරවත් බ්‍රහ්මයන් තුල දෙවියන් තුල අපාගත ඕපපාතික සත්වයන් තුල නැහැ. අපට අහු වෙන රූප නැහැ. නමුත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකේ උපාදානයේ මේ හැමතැනම තියෙනවා. ආනි නිසා පංචස්කන්ධය තුළ දේශනා කරපු ධර්මය පංචස්කන්ධය වරද්දා ගැනීම තුළින් අපේ සමාජයට තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා. මම මෙහෙමයි මේක කියන්නේ. දැන් ඔය ආස්වාද කියන සූත්‍රේ පඨම ආස්වාද කියන සූත්‍රේ අහනවා. බුදුන් වහන්සේ වදාරනවා. චක්කුණා රූපං දිස්වා uppajjata සුඛං සෝමනස්සං. සිංහල තේරුම ඇහැට රූපයක් දැකුණාම අර තමන්ගේ හිතේ තියෙන සැප සතුට උපදිනවා. අර ඉදිරියෙන් තියෙන එක දකින්නකොට තමන් හදාගත්ත එක උපදිනවා. සුඛං සෝමනස්සං. අයං රූපස්ස ආස්වාදෝ. දැන් රූපේ ආස්වාදේ කියන්නේ ඒක ශරීරයේ ආස්වාදේද? අර ඉස්සරහන් හිටපු පුද්ගලයා හතුරෙක් නම් ඒ පුද්ගලයා පිළිබඳ අකමැත්ත. මිතුරෙක් නම් ඒ පුද්ගලයා පිළිබඳ එතකොට රූප කියන්නේ අර අරමුණනේ. අර පුද්ගලයා උදව්වෙන් හිතට ආපු අරමුණ. ඒ රූප ආරම්මණය වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් හඳුනාගෙන බැලෙනවා. ශබ්දයේදී ශබ්ද ආරම්මණය වේදනාවෙන් හඳුනා විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැදී විඥාණයෙන් දැනගන්නවා. මේක මෙහෙම ඔප්පු කරන්න සත්අට්ඨාන කුසල කියලා සූත්‍රයක් පිටකේ තියෙනවා. ඔය කය පංචස්කන්ධය කියන අයට ශරීර පංචස්කන්ධේ රූප කියන අයට හොඳ උත්තරයක් ඒක දෙනවා බුදුන් වහන්සේ. ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, සිත නිසා මනසෙන්ට වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙනවායි කියනවා. එහෙනම් දොරවල් හයෙන් වේදනා, සංඥා, සංකාර පහළ වෙනවානේ විඥාන.
මොනවා නිසාද? ඇස නම් රූපේ නිසා නෙවෙයිද? කන නම් ශබ්දේ නිසා නෙවෙයිද? නාසය නම් ගඳ සුවඳ නිසා නෙවෙයිද? දිව නම් රස නිසා නෙවෙයිද? එහෙනම් මේ රූපේ කියන්නේ අරමුණ නෙවෙයිද? අන්න පංචස්කන්ධේ රූප කියන්නේ අරමුණට. අරමුණ අපායේදී පාපය, දිව්‍ය ලෝකෙදී පින, බඹලෝදී ඥානය. ඉතින් අරමුණ තියෙනවා. ගැටලුවක් නැහැ නේ. චුරිපද සම්දි ගලපන්න පුළුවන් නේ අපූර්වට. දැන් ඔන්න මම ඔබට පැහැදිලි කළා අපේ ජීවිතේ පුද්ගලයෙක් වශයෙන් පෙන්වනට අපි ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට ස්කන්ධ පහෙන් පහට ඉපදෙමින් මැරෙන ගමනක් අපි යන්නේ. මෙහිදී අපට අතීතයට යන්න බෑ. ඊයේ නෑ. හෙටට යන්නත් බෑ. අපිට මේ අපේ උපැන්න සහතිකයට අනුව උපන් දිනේ ඉඳලා මේ වෙනකොට අවුරුදු 60 70ක් 80ක් වශයෙන් ගණන් හැදුවට අනේ හෙට ගිහින් එන්නකෝ. අනේ ඊයට ගිහින් එන්නකෝ කිව්වොත් එහෙම අපිට යන්න පුළුවන්ද? කල්පනා කරන්න පුළුවන් යන්න බෑනේ. ඒ කියන්නේ මේ මොහොත ඇරුණාම ලෝකේ කාටවත්ම වෙන අතීතයක් හෝ අනාගතයක් නැහැ. අපි අතීතයෙන් පාඩම් ඉගෙන අනාගත සැලසුම් කරන්න ඕන ජීවිත සකස් කරගන්න. ඒක වෙනම කතාවක්. නමුත් බුදුන් වහන්සේ වැඩ සිටි කාලේ එදා ඒ වර්තමානයේ. මිනිහාමුදුරුවෝ වැඩි කාලේ වර්තමානයේ. එහෙම නැත්නම් බුදු ජයන්තිය පවත්වක වර්තමානයේ. මේ දැන් මේ වර්තමානයේ. හිත උදේ එළිය වැටෙනකොට ඒ වර්තමානයේ. මේ වර්තමාන කියන්නේ පවතින මොහොත කියන එකට. ඔය මාන කියන වචනේ තේරුම පවතිමින් කියන අර්ථය. අර ඔබ ඉංග්‍රීසියෙන් ing කියන්නේ. අන්න ඒක. පවතිමින් පවතින මොහොත. පවතිමින් පවතින මොහොතට කල්ප ගාණක් නැහැ, අවුරුදු ගාණක් නැහැ, දවස් ගාණක් නැහැ, මොහොතයි තියෙන්නේ. මේ මොහොත අපේ සිතේ හටගෙන නැසෙනවා. ඒක තමයි අපේ මොහොත. මේ මොහොත තුල කොහොමද සසරට බැඳෙන්නේ? සංයෝජන ඉගෙන ගන්න ඕනේ ඒකට. අපි බලමු. දැන් මම ඔබට පැහැදිලි කරන්න හදනවා අර සංයෝජන 10 සක්කාය දිට්ඨි කියන පදේ. මම හරිය කැමතියි ඉස්කෝලේ පොතේ ඉගෙන ගත්තා මොකෝවත් දන්නේ නැතුව ඉන්නවා නම් දැන් මට හොඳට කියලා දෙන්න පුළුවන්. නමුත් මේ pāli පාඨ සිංහලට පරිවර්තනය කරන pāli සිංහල ආකාර ආදී පවා වර්තමානයේ තියෙන එක සක්කාය කියන්නේ මේකය කියලා ලියලා තියෙනවා. නැතදී හදපු අයනේ. ඉතින් කොහොමද අපි ගොඩ එන්නේ? එහෙනම් ඒක මහා pāli පොත මේක හරි සක්කාය කියන්නේ මේකයිද කියලා පාඩම් කරගත්තොත් ගොඩ එන්න බෑනේ. වාසනාවකට තථාගතයන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවල සක්කාය සූත්‍රයේ චුල්ල වේදාල සූත්‍රයේ දේශනා කරන්නේ ධම්මදින්න රහත් මෙහෙණිය. මේ වගේ මේ රහස් තාම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සක්කාය සූත්‍රයේ කියනවා සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට කියලා. පංච උපාදානස්කන්ධ කියන්නේ කය ඒ මොහොතේ හට ගන්නා වරමුණනේ. දැන් අර ඉස්සෙල්ලා මතක් කළ අසුතාන්ත සූත්‍රයේ මම පෙන්වුවා නේද? සිතට එන දේ මම කොට ගන්නවා මනුස්සෙන් දෙකෙන් ගැලවෙන්න බෑ කියලා. ඇහෙන් සිතට එනවා, කනෙන් සිතට එනවා, නාසයෙන් සිතට එනවා, දිවෙන් සිතට එනවා. ඒ සිතට එන දේ මොනවද? රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශය. පවතින ධානය. දැන් බුදුරජාණන් වහන්සේ මම හඳුනනු ලබන්නේ සිතට එන දේ මේ මොහොතේ අල්ලා ගත්තාම. ඒ තමයි මම හැදෙන හැටි. අකුරු දෙකෙන් මම හැදෙන්නෙත් නෑ, කයෙන් මම හැදෙන්නෙත් නෑ බුදුරජාණන් වහන්සේ කිව්වේ. දැන් අතන බලමු අපි. තරුණ කාන්තාවකට පැවිදි වෙන්න හිතෙනවා. ස්වාමියාගෙන් අවසර ඉල්ලන් ගිහින් පැවිදි සදහම් අවබෝධ කරගෙන ගමට එනවා. ඉන්නේ දැන් මේ මෙහෙණි ආරාමයක. පෙරසැමියට ආරංචි වෙනවා. මෙයාට දැන් ඉතින් ওই මහානතෙම ඉඳලා ඇති වෙලා ගෙදරින් බයි ඔය එන්නේ මම යන්න ඕනේ එක්කලා එන්න නැත්නම් නෝන පරීක්ෂා කරන්න බලන්න ඕනේ කියලා මෙහෙම තමයි පිට තියෙන කතාව. මේ දෙන්න අතර සාකච්ඡාව තමයි මේ චුල්ල වේදල්ල සූත්‍රය කියන්නේ. අන්න ඒකේ තියෙනවා අර විසාක සිටුවරේ අහනවා ආර්යාවනි සක්කාය කියලා කියනවා කොපමණකින්ද සක්කාය වෙන්නේ? අන්න එතන තිබුණා නම් විසාකේනි සක්කාය කියන්නේ මේකයට කියලා අපේ පාලි පොත මම පිළිගන්නවා. හැබැයි ඒකේ තියෙන නිසා නෙමෙයි මම දැන් පිළිගන්නේ මේක අපි ළඟ සිදුවෙන ඇත්ත නිසා. විසාකේනි මේ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. දැන් ඔබ දිහා බලන්න. ඇසෙන් හම්බ වෙන රූපේ වේදනාවෙන් ඉඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැදී විඥාණයෙන් දැනගන්නවා. එහෙනම් සක්කාය පහළ වෙලා නැසෙනවා. කනෙන් හඳුනන ශබ්දයේ ශබ්ද රූපයේ වේදනාවෙන් ඉඳ සංඥාවෙන් හඳුනාගෙන සංකාරයෙන් බැදී විඥාණයෙන් අවසන් කරනවා. එතන සක්කාය හටගෙන නැසෙනවා. මේ විදිහට ඔබට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණක් තුළ සක්කාය හයක් උපදින්නේ නැද්ද? අන්න සක්කාය කියන එකේ තේරුම ද්‍රව්‍ය නෙවෙයි. දැන් දිට්ඨි වෙන්නේ කොහොමද?
අන්න ඒකට එන දේ. පවද පිනද ධානයේද හොඳද නරකද හතුරාද මිතුරාද ආපු දේ අපි අල්ලා ගන්නවා. හටගෙන නැසෙන අතරතුර නැසෙන්න පෙර පොඩි වැරද්දක් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒක නැසුණට අර සසර පවත්තන්න හේතුවක් ඉතුරු වෙන එකට සංයෝජන කියනවා. මේක මඤ්ඤමාන සූත්‍රයේ පැහැදිලි කරලා දාරන්නේ මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස් අන්න සංයෝජනෙට වෙන හැටි. ඔබ මොන රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ හතුරා මිතුරා වශයෙන් බෙදලා ගත්තොත් හතුරා නම් ඇල්ම ගැටීම මිතුරා නම් ඇල්ම. අන්නේ ඇලීම ගැටීම වශයෙන් සීමා ඉක්මවා යාම තුළ තමයි මේ මඤ්ඤමාන කියන්නේ මමත්වයෙන් ගැනීම. එහෙනම් මේ සංසාරේ පව මමත්වයෙන් ගත්තත් සසරට බැඳෙනවා සංයෝජනයක්. පින මමත්වයෙන් ගත්තත් සසරට බැඳෙනවා සංයෝජනයක්. ධ්‍යාන මමත්වයෙන් ගත්තාම සසර බැඳෙනවා සංයෝජනයක්. එහෙනම් මේ මමත්වයෙන් ගැනීම නේද සංයෝජන කියන්නේ. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චය. මේ සත්වයාට යම්කිසි දුකක් හට ගන්නවාද ඒක මේ සංඛාර නිසා හටගන්නේ. සංඛාරංච නිරෝධේන නැති දුස්සසං බව සංඛාර නිරෝධ කළොත් දුක් හටගන්නේ නැහැ. දැන් මේ සංඛාර කියන්නේ කසලද නැත්නම් බාහිර වස්තුද? නැහැ. අபிසංකාර කියන පින් හේතු වලට, පව් හේතු වලට, ධාන හේතු වලට තමයි මේ සබ්බං සංඛාරපත්‍ය. සබ්බේ සංඛාරා කියන්නේ වතු පිටි වලට, ඉඩ කඩන් වලට, ගෙවල් දොර වලට මේ සත්වයා අපායේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඇවිද්දවන මේ අபிසංකාර ಜಾති තුනට. අන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ චරිතය හොයලා බලන්න අර බුද්ධත්වයට පත් වුණා කියන 35 වෙනි වසරේ සිදු වුණා වූ සිද්ධිය උන්වහන්සේ නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද? මේ ගාථාව ඔක්කොම කියන්නේ ඔබට මතක් වෙන්න විතරක් කියනවා අනේක ಜಾති සංසාරං කියලා විදාන වාක්‍යයේ. මේකේ මැද තියෙනවා විසංකාර ගතං චිත්තං. සිත සංකාරගත වීමෙන් හෙවත් යලි උපදින්නට හේතු ඉතුරු කිරීමෙන් මිදුණා. අපටත් සසර ගමන නිවා කරන්නට එහෙම නැත්නම් මේ නිවන සැනසෙන තැන හොයාගන්නට විසංකාර ගතං චිත්තං තැනට යන පාර හොයාගන්න වෙනවා. භාවනාව කියන්නේ ඒකට. ඒ නිසා මම මගේ ධර්මදේශනාවල පැහැදිලිව කියනවා බණ තේරෙන්නේ නැතුව භාවනා කරන්න බෑ. බණ තේරෙන්නේ නැතුව කරන භාවනා ආලාර කාලාම ලෞද්ධ කරාම් පුත්‍රා කරවා බුදු දහමෙන් පිටස්තර දේවල් අපි බෞද්ධ කියන නමක් හදාන ඇඳුමක් ඇඳගෙන අනුන්ගේ භාවනාවල් කරනවා මේ සමාජයේ. ඔන්නෝමයි මේක වෙන්නේ. දැන් එතකොට එහෙනම් සක්කාය දිට්ඨිය තියෙන්නේ කොහෙද? අරමුණේ. දැන් තරහෙන් හිතුවොත් හෙට තරහ එන්නේ තියපු නිසා නේද? රසයක් විඳලා ආපහු හෙටත් විඳින්න ඕන කියලා හිතුවොත් හෙට ආපහු උපදින්නේ තියපු නිසානේ. අන්නේ තියෙන එකට තමයි සංයෝජන වෙනවයි කියන්නේ. එහෙනම් මොහොතින් මොහොත අරමුණෙන් අරමුණට අපි අරමුණු රසයේ මම මගේ ආත්මකට ගැනීමෙන් සංයෝජනේ වේවත් බද්දෝ මාරස්ස මාරයාට බැඳේ. සසරට බැඳේ. තමයි බුදුබණ කියලා දෙන්න ඉස්සරලා බෞද්ධ සියලුම දෙනා මේ සසරට බැඳිච්ච අය. එහෙනම් බැඳෙන්න බුදුබණ දැනගන්න ඕන නෑ. බුදුවරු පහළ වෙලා දේශනා කළේ සංයෝජන කඩන්න. එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද එතකොට? මව් කුසෙන් බිහි වුණ තැන් පටන් මැරෙන කම්ම කෙනෙක් ඉන්නවා කියන එකද? මම කියවා දැන් අරමුණෙන් අරමුණට සිත වෙනස් වෙනවා. ඒ මොහොතේ නැසෙනවා. එහෙනම් ඉතින් කෙනෙක් ඉන්නේ නැහනේ. එහෙනම් සක්කාය කියන්නේ මොකක්ද? අපි හිතනවා මව් කුසෙන් බිහි වුණ කෙනාම ජීවිත අවසානය දක්වා ඉඳලා මේ යනවා, මිය ගියාම තව කෙනෙක් එයාම යනවා. දැන් ඒක තමයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. දැන් අපි උගන්වපු පැහැදිලි කරපේකේ තේරුණා ඇසෙන් කනට කාරෙන් නාසෙන් නාසෙන් හොකුත් යන්නේ නැහැ, හටගෙන නැති වෙනවා. හටගෙන නැති වෙන අතරතුර නොදන්නා පුද්ගලයා ගාව වැරද්දක් සිද්ධ වෙනවා. ඒකට කියනවා අවශේෂ නිරෝධේවත් හේතු ඉතුරු කොට අවසන් වීම. අන්න පමාව බුදුදහමේ පෙන්වලා ලබන. අවශේෂ වෙනවා කියන්නේ හේතු ඉතුරු වෙනවා, පස්සේ හට ගන්න. අபிසංකාර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර සමාජයේ ඔක්කොම පව අවශේෂ නිරෝධ කළා, පින අවශේෂ නිරෝධ කළා, ධ්‍යාන අවශේෂ නිරෝධ කළා. අවශේෂ නිරෝධයෙන් ඔවුන්ට ජීවිතය අතාරින්න ඉදිරියට පැවැත්මක් ලබා දුන්නා.
දැන් පව මමත්වයෙන් ගත්තොත් සසර හැදෙන්නේ නැද්ද? පින මමත්වයෙන් ගත්තොත් සසර හැදෙන්නේ නැද්ද? ධාන මමත්වයෙන් ගත්තොත් මමත්වයෙන් ගැනීමෙන් සසර හැදෙනවා කියන එක තමයි මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස. ඒක ප්‍රමාද ප්‍රතිපදාව. බුදුන් වහන්සේ අනුගමනීය ප්‍රතිපදාව වදාලේ අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ. ඔබ මම කොට ගන්න නැත්නම් පාරිමාරයාගෙන් මිදෙනවා. දැන් මම කොට ගන්නේ ජීවිතේ එක වතාව නම් එක හැරෙන් මිදෙන්න එපේ. නෑ ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට අරමුණෙන් අරමුණට මමත් වෙනවානේ. අර අසුතන් සූත්‍රයේ පෙන්නන්නේ ඒකනේ. සිතයයි කියනු ලැබේද විඥානයයි කියනු ලැබේද මනස කියනු ලැබේද ඒකට එන දේ මම කොට ගත්ත පුරුද්ද සසරේ තියෙන බරපතල වරදක් අපි අතේ කියලා අසුතන් සූත්‍ර දෙකේම තියෙනවා. දැන් ඔබට මම තේරෙන්න ඕන. අන්න සෝවාන් වෙනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය කැඩෙනවා කියලානේ පෙන්වන්නේ. දැන් වැරදි සක්කාය දිට්ඨියක් අයමම කිරගත්ත කට්ටිය කාටවත් සෝවාන් වෙන්න පුළුවන්ද දැන්? මේ ස්කන්ධ පහෙන් පහට යමක් යන්නේ නැහැ. එහෙනම් මේ අපි තමයි සසරට බැඳෙන්නේ අල්ලාගත්තොත්. ඒක බොරුවක් බව තේරුම් යාම තමයි බණ තේරෙනවා කියන්නේ. දැන් ඊට පස්සේ අරමුණෙන් අරමුණට කඩන්න තියෙනවා අය. එතනින් ඉවර වෙලා එහෙම නැහැ. අපි නැවතත් මොකද කරන්නේ? අක්කාදිච්චට පැමිණෙන එකයි කරන්නේ. උදේ දවල් රැ අරමුණෙන් අරමුණට ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන ලබන්නේ සක්කාදිච්චයට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අත්තානුදිට්ඨින් ඌහච්චේවං මච්ච සරෝසියා. සක්කාදිච්චට නොපැමිණෙන්න උත්සාහ කරන්න. ඒ තමයි මරණය ජය ගන්න. එහෙනම් මේ මොහොත පාවිච්චි කරන්න ඕන අරමුණු හේතු සංයෝජන නොවි අවසන් වෙන්න. මේ මොහොතමයි ඉස්සර වෙලා හේතු ඉතුරු කරලා අවසන් කළේ. ඒ ප්‍රමාදී අපෘතග්ජනය. අන්න දැන් ආර්ය පුද්ගලයෙක් වෙනකොට මේ මොහොත පාවිච්චි කරන්න පුළුවන් වෙනවා හේතු ඉතුරු නොකර අවසන් කරන්න. මේ අරමුණ ස්වභාවයෙන්ම හටගෙන නැසෙනවා. කැමති වුණත් නැතත් ඒ හටගෙන නැසෙන කාලය තුල හේතු ඉතුරු කර අවසන් කිරීම එකක්. හේතු ඉතුරු නොකොට අවසන් කිරීම තව එකක්. හේතු ඉතුරු කොට අවසන් කිරීමට භාවනාව කියන්නේ නැහැ, පමාව කියනවා, අයෝනිසෝ මනසිකාරය කියනවා. සසරට නොවැදී අවසන් කිරීමට කියනවා නිර්වශේෂ නිරෝධයේවත් හේතු ඉතුරු නොකොට අවසන් කිරීම. වර්තමාන ස්කන්ධ පංචකය හේතු ඉතුරු නොකොට අවසන් කිරීම සඳහා එතෙන්ට සිහිය තියෙන්න ඕන. එහෙනම් නැවතත් අන්න අපිට මේකෙන් තේරෙනවා මව් කුසින් බිහිවුතෙන් පටන් මැරෙන කල්ම ඉන්න කෙනෙක් අපිට ඇහැට පෙනුනට අර තොරණේ බල්බ් වල කෙනෙක් ආලෝකයක් යනවා වගේ පේනකොට එහෙම යන්නේ නැහැ. මේක මොහොතකින් හටගෙන නැසෙන එකක්. හටගෙන නැසෙන කාලය තුල අපේ මුලාව විසින් තමයි අපි සසරට බඳවන්නේ. සංයෝජනය කරන්නේ. එහෙනම් මේ සංයෝජනය වෙන එක නවත්තන්න ඕනනේ. මොහොතින් මොහොත. අන්න වර්තමාන මොහොතේ ස්කන්ධ පංචකය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඕන කෙනෙකුට භාවනා මධ්‍යස්ථානය. දැන් හදන්න ඕන. පරණ වැරද්ද හදන්න ඕන. පරණ වැරද්ද කියන්නේ මොකද්ද? ඊයේ තරහ වුණා නම් අද දකින්නකොට එනවා. ඒකට කියනවා උපන්න කුසල් කියලා. අංගඩු ගැහුවා නම් කාට හරි මිනිස්සෙකුට හොරෙක් කියලා ගමේ මොකක් හරි හොරකමක් කරලා දැන් ඉතින් මේ මිනිස්සයා ගමෙන් ගිහින් අමතක වෙලා අපිට. හැබැයි අපි හංගඩුවක් ගහලා හිතේ තියාන ඉවරයි මේ පට්ටරල් හොරේ. ඔව් පොලිසියට ආව වෙලා හිරේ ගිහින් අවවාදන ශාසනා ලැබලා වැරදෙන් නිදහස් වෙලා හොරකම අතහැරලා ගමින් පිට කොහේ හරි පදිංචි වෙලා ඉඳලා හරියම්බ කරලා වාහනයක් අරන් දරුවොත් එක්කලා ලස්සනට ඇදගෙන ගමට එනවා. අර වෙනස මොකුත් දන්නේ අපි. මේ අලුත් සත්පුරුෂයා පිළිගන්න බුලත් අතක් දෙන්න යනවාද කවුරු හරි ගම්බද භාෂාවෙන් කියනවා නම් ඕකා ඔහොම හිටියට ඉස්සර තැමිලිති කපු හොරෙක් ඔය කියලා අර පරණ එක නෙමෙයිද ගන්නෙ. ඒ හිතේ තියෙන එක නෙමෙයි දෙන්නේ. මේවා තේරුම් ගන්න ඕන. මේ බාහිර ලෝකෙත් එක්ක ජීවත් වෙන්න බෑ අපේ කුණු හිතේ තියෙන තාක්කල් අපි ඒක දකින්නේ. මේකමයි මේ පෞල් ජීවිතය අඩාල වෙන රහස. දෙන්නෙක් අතර සම්බන්ධ දුරස්ත වෙන සහත පරණ වෙන එක. මේ හිත ඇතුලේ පරණ කරගන්න. ආයතන හදාගන්න. එක එක්කෙනාගේ අඩුපාඩු හොයලා තියා ගන්නවා. ඉතින් අනිත් පාර ප්‍රශ්නයක් කරනවා තියපු ඔක්කොම එළියට ඇදලා එනවා එළියට. ඒක හොඳ විදියක් මම දැකලා තියෙන තමයි ඔය සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර අමනාප වෙලා ඉන්න කාන්තාවන් දෙන්නෙක් බැන ගන්න පටන් ගන්න ඕන. අපි දන්නේ මේ අර ඔක්කොම ඇදලා කියන හැටි දැක්කහම කන් දෙකේ යන ගහගෙන ඉන්න වෙනවා අපට. ඔක්කොම මතකයි. මෙහෙම කළා. ඒ තියෙන නිසා නෙමෙයි දෙන්නේ. ස්කන්ධ පංචකයෙන් මරණට අපි මේවා තියෙනවා. මේකටයි උපාදාන කියන්නේ. එහෙනම් සසර පවත්තන්නේ ඇත්තක් තුල නෙමෙයි බොරුවක් තුලනේ. සසර හදනවා.
පව් උපාදානය තුල අපාය හදනවා, පින් උපාදානය තුල දිව්‍ය ලෝකේ හදනවා, ධාන උපාදාන බඹලව හදනවා. අපි බලමු. කොහොමද බලන්නේ? වච්චකෝත බමුණගේ කතාවෙන් බලමු. ඔය ධර්මශාලාව වෙනුවට ඉන්දියාවේ තිබිලා තියෙනවා හැමෝටම එන්න පුළුවන් ශාලාවක් කුතුහල ශාලා කියලා. ඒ ඉතින් කතා කරලා යන්න පුළුවන් දර්ශනය කියලා. දැන් වච්චකොත්ත බමුණ එනේන කට්ටියත් එක්කලා කතා කර අහා ඉන්නවා. ඉතින් ආලාර කාලාව උද්දකරාම පුත්‍රෝ නැත්තම් පූර්ණ කාශ්‍යප හොඳ කච්චායන මේගොල්ලෝ ඇවිදින් Tamanගේ දර්ශනීය දේශනා කරලා උන්ගේ ගෝලියෝ මැරුණාම උපන් තැන් කියලා යනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා. බුදුරජාණන් වහන්සේ වැඩියම ගිහින් කතා කරනවා. මේ රටේ ඉන්නවා පිළිගත් ශාස්ත්‍රවරු. ඔබ වහන්සේත් එහෙම කෙනෙක්. ඒ අය ඇවිදින් හැමදාම මෙතන කතා කරලා තමන්ගේ ගෝලියෝ මැරලා උපන් දිව්‍ය ලෝකේ ගැන කියලා යනවා. උපන් තැන් කියලා යනවා. ඔබ වහන්සේත් එහෙම පිළිගත්ත කෙනෙක්. හැබැයි ඔබ වහන්සේ හැමෝටම එහෙම කියන්නේ සමහරු දුගතිගාමී වුණා කියනවා, සුගතිගාමී සමහරු ගිය තැනක් කියන්නේ දුක් නැති කරගත්තා, පුනර්භව නැති කරගත්තා කියනවා. මට මේක ප්‍රශ්නයක්. ඔන්න වච්චකොත්තක බමුණගේ ප්‍රශ්නේ. අපේ ප්‍රශ්නෙත් ඒකනේ. දැන් බුදුන් වහන්සේ උත්තරයක් දීලා තිනවා හොඳට මතක තියාගන්න. පාලියෙන් මම කියලා දෙන්නම්. ස උපාදානස්සකෝ අහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමි නෝ අනුපාදානස්ස. වච්චගොත්ත මම උත්පත්ති පනවන්නේ උපාදාන තියෙන කෙනාට. උපාදාන නැත්නම් උත්පත්ති නෑ. දැන් අපාය යන්නේ පව උපාදාන හින්දා නෙවෙයිද? දිව්‍ය ලෝකය යන්නේ පින් උපාදාන හින්දා නෙවෙයිද? බඹලෝ යන්නේ ධාන උපාදාන හින්දා නෙවෙයිද? බුදුදහම උපාදානෙන් පරලෝ යාම වර්ධනය කරන උපාදානෙන් මිදෙන දහම. ඔන්න රහස. නෝ අනුපාදානස්ස. දැන් බුදුරජාණන් වහන්සේලා උපාදානෙන් මිදිලා. සරියුත් මොගලන්ලා උපාදානෙන් මිදිලා. දැන් එතකොට යන්න අපායකුත් නැහැ, දිව්‍ය ලෝකෙකුත් නැහැ, බ්‍රහ්ම ලෝකෙකුත් නැහැ, සතෙක් නැහැ යන්න. අන්න එතකොටයි සත්වවත්වයෙන් මිදෙන්නේ. මේ බුදුන් රහතුන්ට සත්ව කියන්නේ නැහැ. මේ කෙලස් සහිත අර තමයි සත්ව කියන්නේ. දැන් ඉතින් මට මේ පෙළොස්සේ කතා කරන්න ගියාම තව ටික වෙලාවයි තියෙන නිසා වැඩි විස්තර කියන්න බෑ. දැන් එහෙමනම් අපිට මේ භව ගමන හදලා දෙන්නේ මොකක්ද? අරමුණු රසයේ විඳින්න ගිහින් ඒකට එන දේ සීමාව ඉක්මවා යමින් සතුරේ පන්නන නිසා හේවත් ඒතන් මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්මකට අරමුණ ගැනීම ජීවිතේ නෙමෙයි. ඒතන් මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා කියන එක තමයි මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස කියන්නේ. එහෙනම් ඉතින් බුදුබණ තේරෙන්නේ නැති දක්කල් පව් කරත් සංයෝජනය. පව් සංයෝජනේ අපාය පැත්තට. බුදුබණ තේරෙන්නේ නැති කාල් පින් කළත් සංයෝජනේ ඒක කාමසුගතිය පැත්තට. බුදුබණ තේරෙන්නේ නැත්නම් ධානවත්ලා භාවනා කරුවත් ඒත් සංයෝජනේ බඹලෝ පැත්තට. සත්ත්ව සමූහය සම්පූර්ණම භවගාමී. පවපින ධානයේ ඔස්සේ. බුදුරජාණන් වහන්සේ භව නිරෝධගාමී. අර භවගාමීත්වය කඩන්න ඕනේ. භව නිරෝධගාමී ප්‍රතිපදාවක් බුදු සමයේ තියෙන්නේ. ඒ නිසා උපාදානයේ බයං දිස්වා ජාති මරණ සංභවයේ සත්‍යයට ජාති මරණ ලබ දෙන්නේ උපාදානයෙන්. අනුපාදා විමුච්ඡanti උපාදානයෙන් මිදෙන්න පුළුවන් නම් ඔය අපායත් නැහැ, දිව්‍ය ලෝකෙත් නැහැ, බ්‍රහ්ම ලෝකෙත් නැහැ, යන්න දිහක් නැති වෙනකොට තව සත්‍ය වූ සදාකාලික වූ තැනක් තියෙනවා. කොහොමද බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ? තයෝ රෝගා පුරේ ආසු ඉච්ඡා අනසනම් ජරා පසුනංච සමාරම්භෝ අට්ඨනවති මාගම. බමුණු ඇවිදි බුදුන් වහන්සේට ඔබ වහන්සේට වෙලාවක් තියෙනවා නම් ඉස්සර බමුණන්ගේ හැටි කියන්න. මේ දැන් බමුණු පිළිහිලා ඔක්කොම. දැන් බමුණු සම්බන්ධයෙන් බුදුන් වහන්සේ සෝන සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ බමුණු ගාවත් තිබිච්ච ගති ලක්ෂණ දැන් තියෙන සුනකයෝ ගාවක් කියලා. හොඳට රිදෝලා තියෙනවා ඇත්තටම. ඒකට සෝන සූත්‍රය කියලා කියන්නේ මතක තියාගන්න. ඒක වෙනම කියන්නේ නැහැ මේ මොහොතේ මම. නමුත් බුදුන් වහන්සේ වදාරන හුඟව විස්තරයක්. ඒක කියනවා අම්මා තාත්තා ඥාති හිත මිත්‍රාදීන් යම් ආකාරයක යහපතක් සලසනවාද ගවෙනුත් අපිට බෙහෙත් ලබා දෙන බැවින් අපේ මිතුරෝ පයි පස්ගෝරසේ ලබා දෙනවානේ. බුදුන් වහන්සේ වදාරන්නේ ගවයෝ අපේ මිතුරෝ කියලා. ඉස්සර මිනිස්සුන්ට තිබෙන ඉච්ඡා කියන්නේ ආසාව, අනසමන් කියන්නේ බඩගින්න, ජරා කියන්නේ ඉදිරා යාම. මේ ලෙඩ තුන විතරයිලු. හරක් මරන්න පටන් ගත්තට පස්සේ පසුණංච සමාරම්භෝ 98කට ලෙඩ වැඩි වුණාලු. මේ බෞද්ධයින්ටද නෑ ලෝකේ ඕන කෙනෙකුට. පව් කරලා කොහෙද සදාකාලික මේ ස්වර්ගයක් තියෙන්නේ?
ඒගොල්ලෝ සදාකාලික නිරේට යනවා නැත්නම් ඒගොල්ලන්ට අනුගත කරලා. ඒ නිසා මම දකිනවා මේ ආගම් වල උගන්වන ඉගැන්වීම් වල අපට අනිත් අය නම් හදන්න බෑ. ඒ තේරුම් ගන්නවා නම් මේ ගැඹුරු දහමට එන්න නේද? අපේ අය අපට හදන්න පුළුවන් දැන් පැහැදිලි කරලා. දැන් එහෙනම් අපට අරමුණෙන් අරමුණට සක්කාය දිට්ඨියට බැඳෙන්න නෙමෙයි තියෙන්නේ භාවනාවේ කඩන්න. අන්න මේ හේතු ඉතුරු වී අවසන් කරන එක තමයි සසර ගමනට හේතුව කියලා තේරුම් ගත්තාම ඒක තමයි සක්කාය දිට්ඨිය බොරු බව තේරෙනවා. සසරට බැඳෙන එක සංයෝජනයක්. සක්කාය දිට්ඨි සංයෝජනය. ඔය විචිකිච්ඡා සීලබ්බත පරාමාස තියෙන්නත් පුළුවන් නැති වෙන්න පුළුවන් සමහර අයට. විචිකිච්ඡාවට හේතු වෙන කරුණු කියලා පෙන්නලා තිනවා සැකයට භාජන වෙන කරුණු විශාල ප්‍රමාණයක්. ඒක එක එක්කෙනාට ආවේනිකයි. ඕනනම් මෙහෙම කියමුකෝ අපි. ඔන්න. අපිට අපේ බෞද්ධයින්ට ගෞතම බුදුන් වහන්සේගේ ධර්මයේ විශ්වාසයක් නැහැ. එහෙනම් අපි අනාගත බුදුහාමුදුරුවෝ පහළ වෙනකන් ඉන්නවා නිවන් දකින්න. එතකොට අපේ බුදුන් සැක නැද්ද? බුදුන්ගේ ධර්මයේ සැක නැද්ද? ඒක අනුගමනය කර ප්‍රතිඵල ලැබෙනවා නම් සැක ඇරෙන්න එපා. නමුත් ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැත්නම් ඒගොල්ලෝට සැකේ තියෙනවා. එහෙනම් වර්තමාන අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය නිවන් දකින්න පෙරම් පුරණ සහ පුරවන ඔක්කොටමත් බුදුන් සැකයි. අන්න විචිකිච්ඡාවේ හැටි. ඉතින් ඒක මමත්වෙන් ගත්තාම සංයෝජනයක්. මේ අරමුණෙන් අරමුණට රසරට බැඳෙන එක කඩන්න අරමුණ පාවිච්චි කරන්න ඕන. හොඳයි අපි වාඩි වෙලා ඉන්නවා බණමකට ගිහිල්ලා පන්සිල් හරි අටසිල් හරි උපසම්පදා සිල් හරි වෙලා. දැන් ආයි ස්කන්ධ පංචකය තුල සිල් රකින්නේ මව් කුසෙන් දිහුන පුද්ගලයාද අර උදේ ඉඳන් හවස් වෙනකල් සිල් රකින්නේ. ඒ ශික්ෂාපද වලින් මගේ මේ ලෝභ දේශ මොහ දුර වේ කියලා හිතනවා නම් වැරදි නැද්ද? අන්න සීලබ්බත පරාමාස කියන්නේ බාහිර සීල වෘත මගින් කෙලෙස් නැතෙන්නේ නැහැ. ඒවත් තේරුම් කරලා දීපුවාම හිතේ තියෙන අදහස අතහැරෙනවට මේ දෘෂ්ටිය කඩෙනවයි කියන්නේ. මතක තියාගන්න. ඒ හිතේ තියෙන අදහස බොරුවක් බව තේරුම් ගත්තාම ඇතහැරෙනවා. එහෙනම් ඇස් දෙක පියාන ඉඳලා භාවනා වඩලා කවුරුත් සෝවාන් වෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ භාවනාවකට සෝවාන් වූවෝ නැත. බණ අසා සෝවාන් වේ. මේ කරුණු ටික පැහැදිලි වුණාම දෘෂ්ටිය කැරෙන එකට නේද සෝවාන් වෙනවා කියන්නේ. ඇස් දෙක පියාන මොඩකම කඩනවාද? සෝවාන් වුණ පසු සකෘදාගාමි අනාගාමි අරිහත් වීම සඳහා භාවනාව අවශ්‍යයි. ඉන්ද්‍රිය භාවනාව කරන්න සිද්ධ වෙනවා. ඉන්ද්‍රියන්ගෙන් නම් මතක තබා ගන්න. එහෙනම් අපි මේ ජීවත් වෙනකොට මොකද කරන්නේ? ඇස කන නාසය දිවකය උදව් කරගෙන ලෝභය, දේශය, මෝහය කියන මූලයන් බලවත් කරනවා. අන්න සංයෝජන. ලෝභයට ඇලීම කියනවා, දේශයට ගැටීම කියනවා, මෝහයට මුලාව කියනවා. අරමුණේදී ලෝභය සමග මම ලෝභ මෝහ, අරමුණේදී දේශය සමග මම දේශ මෝහ, අරමුණේදී කාම ලෝකයෙන් එහා පැත්තට ගියාම කාම ලෝකයට අදාළ ලෝභ දේශ නැති මුලාව මෝහ. රූපී අරූපී භවතල වල ඉන්න අයට තියෙන දේ. එතනත් මුලාවක් තියෙනවා. එහෙනම් සෝවාන් වෙනවා කියලා කියන්නේ ලපුට ගාවියකට තරණයකට අං වෙනවා වගේ වැඩක් නෙමෙයි. මේ සංයෝජනය කියලා බැඳෙන කාරණේ බැඳීම අපි හදාගත්තාමයි ගමනක් තියෙන්නේ. එහෙනම් බැඳෙන්නේ නැතුව ඉන්න ඕනේ. දැන් බැඳෙන අයට කියනවා අනුසෝතගාමී කියලා. කඩන්න පටන් ගන්නකොට පටිසෝතගාමී. අන්න ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ එහෙමයි. පුද්ගලෙක් ආර්ය වෙනවා කියන්නේ අඳුම වෙනස් වෙනවා නෙමෙයි. මේ දැක්ම අපි ඒකට නමක් තියමු. රූප වේදනා සංඥා සංකාර පහ එහෙන් කලින් නාසයෙන් පහළ වුණාම ඒකට එන දේ ඒතං මම හේතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒ මගේ, ඒ මම මගේ ආත්ම. ඒකට කියනවා පංචස්කන්ධයේ ආත්මය. පංචස්කන්ධයේ ආත්මය තමයි සත්‍ය සසර අපාය ගෙනියන්නේ, දිව්‍ය ලෝකෙ ගෙනියන්නේ, බ්‍රහ්ම ලෝකෙ ගෙනියන්නේ. දැන් බුදුන් වහන්සේ පංචස්කන්ධයේ ආත්මෙන් මිදෙන්න දේශනා කරපු සූත්‍රයට කියන්නේ අනත්ත ලක්ෂණ දෙවෙනි ධර්ම දේශනාව. එහෙනම් මේ පංචස්කන්ධයම උපාදානයේ වී අවසන් වෙන්නේ ආත්ම කොට ගන්න නිසා. උපාදානයේ නොකර අවසන් කරන්න පුළුවන්. අන්න අපට බාර දෙන වැඩි බුදුහාමුදුරුවෝ. මේ වර්තමාන මොහොත උපාදානයේ නොකර අවසන් කරන්න අපි මහන්සි වෙන්න ඕන. සිහිය තියෙන්න ඕන, යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන, වීරිය තියෙන්න ඕන. අන්න ඒ සඳහා සසරට බැඳෙන එක නවත්තන්න. දැන් කොහොමද මේක වෙන්නේ? උද්දම් භාගයේ සංයෝජනවලට මම කාලය ගන්නෙ නෑ. මේ ටික පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතකොට දැන් මේ තේරුණා නම් ජීවිතෙන් ජීවිතයට තබා අරමුණින් අරමුණට සතෙක් යන්නේ නෑ.
මේ අරමුණ තුල ලෝභ දේශ මොහ හේතු චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු වුණාම ඒව නිසා අපහු හට ගන්නවා. මේක සාමාන්‍යයෙන් බාහිර උදාහරණ වලට ගැලපෙන්නේ නැහැ. නමුත් කියන්නම් නිකන්. ගොයන් ගහ හැදිලා පැහිලා පරල පැහිලා මේ යනවා. ගොවියා මේ බීජ ටික නෙලාගෙන ගෙදර ගෙනියනවා. ගොයන් ගහ පිච්චුවත් පිදුරු වලට ගදිරා ගියත් ගොයන් ගහ අයෝන්නේ නැහැ ඊළඟ කන්නට. ඇයි? බීජ ඊළඟ කන්නට කෙතේ වපරපම පැලවෙනවා. මේ ගොයන් ගහද? නෑ ගොයන් ගහ නෙමෙයි ගොයන් ගහ මිය ගියේ හේතු ඉතුරු කරලා. ඒ හේතු අනාගත කෙතේ පළදා. එන කයෝබ නෙමෙයි ඔබ මේ යන්නේ ලෝභ දේශ මොහ ඉතුරු කරලා ඒවා අනාගතයට පළදරනවා. පව් හේතු අපාය ලියදුවල, පින් හේතු කාමසුගත ලියදුවල, ධාන හේතු බඹලෝ ලියදුවල කර්ම බීජ. වියට නම් අල්ලන්න පුළුවන් කර්ම බීජ අල්ලන්න බෑ. ඒ නිසා ඒකට අවිද්‍යාව කියලා කියනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර. බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වුණේ අවිද්‍යාව පත්‍ය සංඛාරා දේශනා කරන්න නෙමෙයි. අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය දේශනා කරන්නේ. හැබැයි උන්වහන්සේ අවිද්‍යාව පත්‍ය සංඛාරා උගන්වනවා හොඳට. මෝඩකමේ තරම. සසර ඇවිදින හැටි. මෙන්න ප්‍රමාදය. දැන් අප්‍රමාද වෙන්න. දැන් මම අර කියපු කතාව ඔස්සේ බලන්න. දරුවෙකුට ජාතිය ආගම අහල පහල ආය සම්බන්ධයෙන් මොකක් හරි උසස් පහත් කුල කතාවක් තියෙනවද කියලා? නැහැ. මේ සේරම ඇහෙන් අරගෙන හදාගන්න ඒවානේ සේරම ටික. අලුත වැන්ද ජෝඩුවකට හරිම සුන්දරයි අරුණාම මොකක්වත් වැරදි තියෙනවද? එදා ඉඳලා කතා කරන හැටි සංස්කෘතික පුරුද්ද දිහා බලන අරවම දිහා බලන දෙන්නද පැත්තට වෙලා ඉඳලා මොකද කරන්නේ? ඇද්දම හොයනවා. එන්න පරණ වෙනවා නේද දැන්? ඊට පස්සේ පේන්න බැරුව යනවා. මෙන්න මේ පෘථග්ජන භාවය තුළ අර මමත්වයෙන් ගැනීම තුළ තමයි මේ විවාහයේ සහෝදර සම්බන්ධතාව මේ සියල්ල පළුදු කරන්නේ. අපරාධ මේ මිනිස්සු. බුදුදහමේ මේ අනිත්‍ය කෙරෙක තේරුම් ගන්න පුළුවන් නම් බැඳපු දා වගේම අවුරුදු 50ක් 60ක් ගියාමත් ඉන්න පුළුවන්. ඔන්න මම සමාජයට පෙන්වන්න හදන දේ. අලුත බැඳපු ජෝඩුව වගේ ඉන්න පුළුවන් වෙනවා. හිතේ ලෝභ දේශම එකතු කරලා දෙන්නට දෙන්න විරුද්ධතාවයක් හදාගන්න නැතුව ඉන්න පුළුවන්. ඒවා අතාරින්න පුළුවන්කම තියෙනවා. අන්න ගැලපෙනවා. අපි ගන්නවා බයිබලයෙන්. මොකද්ද? වැරදීම මනුස්ස ගතියක, සමාධියම දේව ගතියක. ආයෙ වැරදි කරන්න සමාව දෙනව නෙමෙයි, හිතට අවංකව යා තේරුම් ගන්න, වැරද්දක් වුණා නම් පිළිගන්න. මේ පුංචි දෙයකට දැනගන්න නැතුව ඒක අතහැරලා දාලා හිත කතා කරන්න පුළුවන් නම් බල නැති සමාජයේ ඔක තියෙන්නේ කොහොමද? හොද්දයි දෙනකන් තමයි දබරකම් අපේ රණ්ඩු දබර ඕනෑමයි පෞල් ජීවිතේ. හිත නෑනේ වද ඒ හොද්දේ ඉඳලා ඊට පස්සේ උයාන කනවා එනවා බෙදාගෙන. ඒ නිසා මේ සිතේ පරණ වීම තමයි මිනිසාට දුක් ගෙනන්නේ. සහෝදරත්වයේ පළුදු වෙන්නේ, ස්වාමි සම්සේවක සම්බන්ධතාව පළුදු වෙන්නේ, ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව පළුදු වෙන්නේ, අභිසම්පි සම්බන්ධතාව පළුදු වෙන්නේ. ඔබ නෙමෙයි මේ වැඩේ කරන්නේ. ලෝභය, දේශය, මෝහය. ඔන්න බුදුහාමුදුරුවෝ ජීවිතේ දුකටපත් කරන හැටි පෙන්වලා ලබනවා. රාගෝච දෝසෝච මෝහෝච ව්‍යාධි ජරාච මරණම් පිච ශෝකමේව පරිදේව දුක්ඛම් පිච දෝමනස්සං උපායාස ඒකාදසාග්ගි. මේ තමයි හිතේ ඇවිලෙන ගිනි. මේ ඔක්කොම මමත්වයේ ප්‍රවේදෝය. මමත්වයෙන් ගත්තාම චිත්තාභ්‍යන්තරය ඉතුරු වෙනවා. චිත්තාභ්‍යන්තරයට තියන්න මොකද වෙන්නේ? බලමු අපි. ඔබ දන්නා වූ පාසල් පොතෙන් දන්නා වූ ඒ කාලේ හිටපු ශ්‍රේෂ්ඨ කාන්තාවක් නිකන් නම් ගියයි කියන්නේ සූසට වරෙන් සැරසිලා. එදා නම් එන්නේ එහෙම නෙමෙයි මේ තෙත ඇඳුම් ඇඳගෙන අක්බඹුරු කෙස් වලින් වතුර බේරෙමින්. මේ ඇට කියන්නේ විසාකා කියලා. ඒකේ මේ ගමන බුදුරජාණන් වහන්සේට හරි ගියේ නැහැ. වෙනදා සූසට වරෙන් සැරසිලා පිරිසත් එක්කලා එනවා. අද තෙත ඇඳුම් වලින් එනවා. ඇයි මේ? හරි ලස්සන කතාවක් මේක. මම ඔබ අහලා ඇති මගේ බණ වලින් ඔබ. ඒ වුණාට මේක ඔබට මම කියන්නේ තැන තේරුම් ගන්න. නැතු එදා සිද්ධියක් නෙමෙයි මම විවරණය කරන්නේ. ස්වාමීනි මට හිතුව මේ විරියක් මිය ගියානේ. ඒ නිසා හටගත්ත ශෝකය තමයි මේ ප්‍රකාශ කරන්න දැන් දෙත ඇඳුම් ඇදගෙන වතුර බේරෙන්නේ. ඔන්න බුදුන් වහන්සේ මේ ශෝකය මුල් කොටගෙන ධර්මයේ කියන හැටි. විසාකාවනේ ඔබට මිනිබිරියෝ කීයක් හිටියාම ඇද්ද මේ එක්කෙනෙක් මිය ගිහින් දුකටපත් වෙලා. බුදුරජාණන් වහන්සේ අමුතු ප්‍රශ්නයක් අහනවා. මෙතුමියත් මෝඩ වුණානේ. ස්වාමීනි මට මේ නගරේ ඉන්න ඔක්කොම මිනිබිරියෝ වෙනවා නම් කැමති නෝ. දැන් මේ එක්කෙනෙක් මැරෙලා දෙත ඇඳුම් අඳිනවා. මෙයා කියනවා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිනිබිරියෝ වෙනවා නම් හොඳයි කියලා. දැන් ඒ පදනම් කොටගෙන තමයි බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කරන්නේ. විසාකාවනේ මේ නගරේ දවසට කී දෙනෙක් මිය යනවද? ස්වාමීනි දෙන්නාගේ සිට 10 දෙනා දක්වා හැමදාම මලකෙවල්. බලුන්ගෙන් හිස් නැහැ. දැන් ඒක පදනම් කොටගෙන තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ අහන්නේ. මේ එක්කෙනෙක් මැරලා එක ඇඳුමක් ඇඳගෙන මේ තෙතින් ඉන්නවා.
දැන් 10 දිනක් මැරෙනකොට විසාකාවට මිනිවිරු 10ක් නෙමෙයි යන්නේ ඔක්කොම. දැන් මලකෙවල් උදේ ඉඳලා රැ වෙනකල්. විසාකාවනි එවිට ඔබට වියලි ඇඳුම් ඇඳගෙන වියලි කෙස් සහිතව ඉන්න එක දවසක්වත් ඉතුරු වෙනවද? අන්න තේරුණා. ස්වාමීනි මට එක මිනිවිරියක්වත් එපා. ඔන්න ඔතන තමයි ඊළඟ වචනේ තියෙන්නේ. මේ මිනිවිය සංකේතවත් කරන්නේ දරුවෝ ආදරය කරන්න එපා කියන එක එහෙම නෙමෙයි මතක තියාගන්න. ඒක පෙන්වන්නේ වෙන දෙයක්. ඒ දැරිය කෙරෙහි තිබෙන ඇලීම තමයි මේ දුක් ගෙනත් දුන්නේ. 10 දෙනෙක් මිය ගියොත් එනම් පෘථග්ජන භාවයේ දුක් 10ක්. යේ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතං තේ සම්දුක්ඛානි. විසාකාවෙනි ජීවත් වෙන්න ගිහින් යම් කිසි පුද්ගලයෙක් ඇලෙන කරුණු හේවත් උපාදාන 100ක් හදාගත්තොත් ඔහුට දුක් 100ක් තියෙනවා. අන්න ළමා කාලයේ සිට මහලු කාලය දක්වා බණ දන්නේ නැති උපාදාන වැඩි කරගෙන ජීවිතේ දුක් වැඩි කරගන්නවා. ආපහු යන්න ඕන කියන එකේ තේරුම 199ට 98ට. ඒක පෙන්නනවා ආපහු 90 නම් 90යි 80 නම් 80යි 70 නම් 70යි කියලා 10 ගුණාකාර වලින් 10ට ගෙනින් 9ට 7 ක්‍රමයට ගෙනින් අන්තිමට කියනවා ඇලෙන කරුණු එකක්වත් නැති විට දුක් එකක්වත් නැත. දැන් බුදු සමයේ ජීවිතයේ දුකයි නෙමෙයි උපාදාන දුකයි. උපාදානෙන් මිදීම මුල් කරගත්ත ජීවිතයක් තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකායට දීලා තියෙන මාර්ගෝපදේශකත්වයේ බුදු සමය තුල. එදා අද නම් ඉතින් ඇඳුමෙන් භික්ෂු ඇඳුමෙන් භික්ෂුණී ඇඳුමෙන් උපාසක උපාසිකා. අරක වැඩේ නැහැ. අනේ වැඩේ ඇති තැනට යන්න ඕනනේ අපි හැමෝම. එනිසා වර්තමාන මොහොත කුස්සියේ ගත කළත්, බස් හතේ ගත කළත්, වැවේ ගත කළත්, කාර්යාලයේ ගත කළත් ඒ මොහොතේ තමයි අපිට උපන් කාම විතර්ක, උපන් ව්‍යාපාද විතර්ක, උපන් විහිංසා විතර්ක බැහැර කරන්න මොහොත වෙදෙන්නේ. මමත්වයෙන් අරන් හේතු ඉතුරු කරනවාද ඒකට අවශේෂ නිරෝධ කියනවා. මමත්වයෙන් ගන්න නැත්නම් ඒක නැති වෙන්නේ ඉතුරු හේතු ඉතුරු නොවි. මේකට කියනවා කෙලෙස් නැසෙනවා කියලා. එහෙනම් සෝවාන් පුද්ගලයාට ස්කන්ධ පංචකේ ඉපදීම මැරීම තේරෙනවා. ස්කන්ධ පංචකේ ආත්ම කොට ගැනීමෙන් පව තුල පින තුල සසරට බැඳෙනවා කියලා තේරෙනවා ධානය තුල. අපි දැන් ධානයට යන්න ඕන නෑ මොකද අපිට තියෙන පව පිනනේ. දැන් පව පින කියන්නේ ලෝභයේ දේශේදී. ලෝභයේ දේශේදී මොකද කරන්න ඕනේ නම් අපිට ස්කන්ධ පංචකය පස්සේ ගන්න තියන්නේ නැතුව දැන් ඉවර කරන තැනක් බවට පත් කරන්න ඕනේ. ඔය සාමාන්‍යයෙන් කියන්නේ ඔය අතෑරලා දාන්න කියලා. සාමාන්‍යයෙන් ඔය මොකක් හරි ප්‍රශ්නයකට ළඟහලා පහල කෙනෙක් අඬ අඬ ඉන්නවා. අසල්වාසියට ඒ දුක නෑ නේද? අතෑරලා දාන්න ඕන ඕක කියලා කියනවා. එහෙම නැත්නම් කවුරු හරි මොකක් හරි වියෝගයක් නිසා දුකින් ඉන්නවා. එයා කියනවා මට පොඩ්ඩක් නිස්කලංක වෙන්න දෙන්න කියලා. ඉතින් අපි කරදර කරන්න තු ඉන්නවා. එයා අර අරමුණ මොකුත් කරන්නේ නැතුව ඊටම චුට්ටකින් මොකද වෙන්නේ? ඒක අතෑරලා යනවා. දැන් සතුටින් ආපහු එනවා. මේ සිත වේගයෙන් ඇති වී නැති වෙන එක දුකින් නිදහස් කිරීමට අපට ආශිර්වාදයක්. හිතන තරම් ඒක පෙන්වන්නේ උපමාවක්වත් පනවන්න බෑ හිතේ ඇති වෙන නැති වෙන කියන්නේ. නමුත් ඇති වෙන නැති වෙන එකට නෙවෙයි අනිත්‍ය කියන්නේ. මතක තියාගන්න. අන්න අපි දැන් අන්තිම වචනට ඇවිදින් කතා කරමු. ඒ ටික. මේ බාහිර වස්තු තියෙනවානේ. ඕවා විරාණේ යනවා. ඕවට සංකාර කියලා නවත් තියලා ඕවා කඩන එක අනිත්‍ය කියලා ඉතින් අපි ඉගෙනගෙන ඉන්නවා. නමුත් ඕවා ගැන බුදුදහමේ කතාවක්වත් නැහැ. බුදුදහමේ තිබෙන්නේ කය වෙනස් වෙන එකට පෙන්වන්නේ අචිරං වත අයං කායෝ. මේ කය ස්ථිර නැහැ. අචිරං කියන්නේ ස්ථිර නැහැ. එහෙම නැත්නම් විදුරායම් බික්කවේ කායෝ. මේ කය කැඩී බිඳී යන සුළුයි. ඒ කැඩී බිඳී යන සුළු ඇරුණාම ඒක අනිත්‍ය නෙවෙයි නේද කොට. අපි එහෙම නෙවෙයි. ඇස් දෙක දිහෙන් බලන් ඉඳලා මේ ලෝකේ තියෙන දේවල් වෙනස් වෙනකොට ඒක අනිත්‍ය කියලා පාඩමක් හදාගත්තා. විදුරායම් බික්කවේ කායෝ මහණෙනි මේ කය කැඩී බිඳී යන සුළුයි. විඥානම් බික්කවේ බබංගුරන් ඇසෙන් කනට කනෙන් නාසයට විඥානයත් නැසෙනවා. බබංගුරන් නැසෙනවා. ඒ නැසෙන මොහොතේදී අල්ලාගත්තාම හේතු ඉතුරු වෙනවා. ඒ අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීමෙන්. එතකොට අරමුණ තුළ හේතු ඉතුරු වී නැසීමට කියනවා නිට්ටය සුඛාත්ම. දැන් තේරුණාද? සත්‍ය සසර ඇවිද්දවන්නේ පව් නිට්ටය සුඛාත්ම නිසා, පින් නිට්ටය සුඛාත්ම නිසා, ධාන නිට්ටය සුඛාත්ම නිසා. අපායෙන් ගැලවෙන්න නම් පව් අනිත් දුක්ඛ අනාත්ම වෙන්න ඕන. කාම ලෝකයෙන් ගැලවෙන්න නම් පින් අනිත් දුක්ඛ අනාත්ම වෙන්න ඕන. බඹලෝ යාමක් නැති නිසා බලන්න දෙයක් නැහැ ඕගොල්ලෝ. තියෙනවා නම් බලන්න. අර ස්කන්ධ පංචකයේ හේතු ඉතුරු වී නැසෙන එකට කියන්නේ අවශේෂ නිරෝධය හේවත් නිට්ටය සුඛාත්ම හේවත් මගේ මම අගේ ආත්ම කොට ගැනීමෙන් සසරට බැඳෙනවා. දැන් බුදුන් වහන්සේ වදාරනවා ඊමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ.
සෝතාපට්ටි බලං සච්චරිය. ස්කන්ධ පංචකයේ මේ අනිත්‍ය තේරෙනතුරු සෝවාන් වෙන්නේ නැහැ නේද කවුරුත් එතකොට එනවා. එහෙනම් අනිත්‍ය කියන්නේ ඇති වෙනවට නැතුවක් නෙමෙයි. හේතු ඉතුරු නොවි අවසන් වෙන එක අනිත්‍ය. හේතු ඉතුරු වී අවසන් වෙන එක නිට්ටය. නම් සත්‍යය සසර ඇවිදින්නේ නිට්ටය සුඛාත්මක වෙන මිත්‍යා දෘෂ්ටිය තුළ. ඒක ගැන ප්‍රශ්න අහන්න එපා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. මිත්‍යා දිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ. ඒකෙන් ගැලවෙන හැටි හොයනවා ඇරුණාම අරක ඇහුවට වැඩක් වෙන්නේ නැහැ. මිත්‍යා දිට්ඨි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ. වර්තමාන මොහොත අපට අවස්ථාවක් දීලා තියෙනවා. පරණ පුරුදු පාරේ ගිහින් තවත් අමාරුවේ වැටෙනවා නිදහස් වෙනවා. දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයාට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වර්තමාන මොහොතේදී මොනවද උපදින්නේ? පරණ තියපු එක එනවා. අයි ඊපෙරද මේක තව හදාගත්තේ. ඒක තියෙනවා uppannam kama vitakkam. uppannam vyapada vitakkam. දැන් මොකද්ද සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිලබ්බත පරාමාස කරුණාම කරන්න කියලා තියෙන්නේ? කාම රාග ව්‍යාපාද තුනී කරන්න. අර කාම විතක්කම් ව්‍යාපාද විතක්කම් කියන්නේ කාම රාග ව්‍යාපාද නෙවෙයිද? අන්න ඒවා උපදින්න ඕනේ භාවනා කරන්න. උපදින්න නැතුව හංගලා ඉඳලා හරියන්නේ නැහැ. පරණ ඒවා උපදින්න ඕනේ. පරණ ඒවා කරගත්ත වැරද්දක් නිසා. පරණ ඒවා දුරු කරන්නත් ඕන අලුතෙන් නොබදින්නත් ඕනේ. ඒ නිසා නිමිත්තග්‍රාහී නොවෙනවා කියන්නේ අල්ලා ගන්න ඉස්සරහට කියන්නේ. පරණ එකක් නැත්නම් ඒක ඔස්සේ යන්න නොදී මේ මොහොතේ ඒක අවසන් වෙන්න ආරිනවා. දැන් පව් අපායේ ඉන්නට පව් ගෙවිලානේ ඉවර වෙලා මෙහෙන්නේ. ඒකට ඒක විපාක වින්දාම ගෙවෙනවා. දිව්‍ය ලෝකේ ඉන්න අය මෙහෙන්නේ පින් ගෙවිලානේ. බවලෝ ඉන්න අය විපාක වින්දාම විපාක ගෙවිලානේ. ඒ නිසා මේ හිතට ඈම තුළ මේක ගෙවිලා ඉවර වෙනවා. අපට පෙන්වන්නේ ඒක එnderලා අවසන් කරන්න ඉදිරි පියවරක් තියන්න එපා පස්සේ ගන්න. ඒකට කියනවා කාම රාග ව්‍යාපාද තුනී කිරීම. අන්න භාවනාව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැත්නම් සංයෝජන බැමේ ඊළඟ සංයෝජන දෙක තුනී කරගෙන යන්න ඕන අරමුණෙන් අරමුණට. අද කෙරෙන්න බැරි වෙයි. ආය කිසිවෙකුට වෙන මොකක්වත් නැහැ ආර්ය මාර්ගයේදී කාම රාග ව්‍යාපාද උපදිනකට uppannam කාමිතක්කන් නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. uppannam ව්‍යාපාද විතක්කන් නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. පහාන සංඥා ප්‍රහාණය කරන්නේ එහෙමයි. අන්න ප්‍රහාණය කියන්නේ යලි හට ගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට බැස ගන්න නැතුව අවසන් කරන එක. යලි හට ගන්න හේතුවක් ඉතුරු නොවි අවසන් වීමට බුදු සමයේ නුවණින් දකින අනිත්‍ය කියලා කියනවා. යමෙක් යලි හට ගන්න හේතුවක් චිත්තාභ්‍යන්තරයට තියෙනවා නම් ඒකට අනිත්‍ය කියන්නේ ඒකට අවිජ්ජා පත්‍ය සංඛාරා කියනවා. එහෙනම් ඒකට ජාති ජරා මරණ තමයි හම්බ වෙන්නේ. දැන් ඉතින් මේක නැවත නැවත සතිමත් වෙලා අරමුණට මුහුණ දීලා හදාන යනකොට කාමරාග ව්‍යාපාද එනේව අඩු වෙනවා. ඉස්සරහට තියන්න නැති නේද? ඒ පැත්තෙන් මේකට උපමා ටිකක් තියෙනවා හරි ලස්සනට මහා රුක්ක සූත්‍රය සහ උපාදාන සූත්‍රය සහ සංයෝජන සූත්‍රය කියන තුනේ. මම දැනට කියලා තියෙනවා ආය දවසක ඕන නම් ඕගොල්ලෝ වෙනුවෙන් කියන්න. මේ දැන් මේ මොහොතේ පහන ඇවිලෙද්දී අලුතෙන් තෙල් සහ වැටිය නොදෙමීම කියලා. දරවඩක් ඇවිලිද්දී ඒකට අලුතෙන් පිදුරු සහ ගොම සහ තනකොළ නොදෙමීම කියලා පෙන්වලා තියෙනවා. මේ වර්තමාන මොහොතේ හිත ඉතුරු නොකිරීම උපමාවකින් පෙන්වලා තියෙනවා. අපිට කරන්න ඕන වැඩේ. නිසා මම මේවා කියන්නේ ආවට ගියාට නෙවෙයි. ත්‍රිපිටකයේ ඔක්කොම ටික කියවලා සූත්‍ර ගලපගෙන වෙන්න ඕන දේ හරියටම ගලපගෙන එක වෙන නිසා අපි ළඟ. අපි මේක කරමින් ඉන්න නිසා. අන්න මේ ධර්මයේ තේරෙන එකනේ අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියන්නේ ධර්මයේ බුදුදහම වෙන මොකක්වත් නැහැ. ස්කන්ධ පංචකය අනාගත හේතුවකට අනාගත ඵලයක් උපදින්න හේතුවක් ඉතුරු නොකර අවසන් කරන එක අනිත්‍යවත් ධර්මයයි. ඒ ස්කන්ධ පංචකය අල්ලා නොගැනීමට කියන නමක් අනිදුක්ඛානාත්ම. ස්කන්ධ පංචකය අල්ලා ගැනීමට කියන නම පංච උපාදානස්කන්ධය. ඉතින් අපි උපාදාන කරන සසර හදන එකනේ කරන්නේ. සසරක් කාටවත් නැහැ හැදුවත් තියෙනවා. හිතනවා ඔබ මේ කොහරි මේක යන්න තියෙනවා කියලා. නෑ. හදාගත්තොත් අපායේ යන්න තියෙනවා. හදාගත්තොත් දිවි ලෝක යන්න තියෙනවා. හදාගත්තොත් බඹල තියෙනවා. හදාගත්තේ නැත්තම් අන්න ඒක තමයි සසර ඇවිදින්න සත්‍යෙක් නෑ අවිද්‍යාව දුරු වෙනකොට කියලා කියන්නේ. දැන් කාමරාග ව්‍යාපාද තුනී වෙනකොට අපි තව වචනයක් යොදනවා සසුදාගාමී. අර භාවනාවෙන්. විනාශ වෙනකොට කාමරාග අනාගාමී. ඔන්න කාම ලෝකේ සංයෝජන ඉවරයි. දැන් ඉතින් ඊට පස්සේ දැන් අනාගාමීලා කැලයට ගිහින් රූප රාග උපදවාගෙන අරූප රාග උපදවන කඩන්නද කියන්නේ? මට කියන්න. අර දහස පෙළේ හැටියට ඉතුරු පහක් කඩන්න ඕන.
හොඳයි අනාගාමී පුද්ගලයා මිය ගියාම කොහෙද උපදිනවයි කියලා තියෙන්නේ? සුද්ධාවාස බඹලොව තුල. ආයෙ මෙහෙ එනවා කියලා තියනවද? නෑ, එතනින්ම පිරිනොම් අරිනවා. එහෙනම් උදකූපම පුද්ගල සූත්‍රය තුල අනාගාමී පුද්ගලයාට එතනින් සසර ඉවර වෙලා තියෙනවා. ආයෙ මෙහෙ එන්නේ නෑ. කාමී වලක උපදින්න හේතු නෑ. ඉතුරු තියෙන මෝහයක් තියෙනවා. ඒක අයින් වෙලා ගියාම ඉවරයි. ඒ පහ කඩන්න නැතුවනේ ඒගොල්ලෝ නිවන් දැක්කේ. ඒ නිසා ආයෙ ඊට පස්සේ මේක දැන් කාමරාග ව්‍යාපාද තුනී නම් සසර උපදින්න හේතු නැහැ. දැන් අනාගාමී පුද්ගලයාට තවත් පංච උපාදානස්කන්ධ අනිදුක්ඛ අනාත්මයෙන් බලන්න කියලා තමයි සීල සූත්‍රයේ තියෙන්නේ. ඒ තව තියෙන මෝහය එතන. මෝහය කියන්නේ ඊතුරු ලෝභ නැති, මෝහ නැති, මම නැමැති මුලාව. ඒක රූප රාග හෝ අරූප රාග නෙවෙයි. පේනවද සංයෝජන 10 තුල සසරේ තියෙන පැටලිල්ල? මේක තේරෙන්න හුඟක් බනවන වෙනවා හැබැයි. එහෙනම් පහ කැඩෙනකොට තව ඊතුරු අනාගාමී රහත් අතර මෝහය විතරයි. රූප රාග නැහැ, අරූප රාග නැහැ, මානුද්දච්ච අවිද්‍යාව. ඒවත් තිබුණේ ආලාර කාලාමලාට උපදවා ගත්ත නිසා. ඔවුන් ඒවට බැඳුනා ධාන වඩන්න ගිහින්. ඒ කියන්නේ ධානයේ මම කොට ගැනීමෙන් බැඳෙනවා. ඉතින් අපි ධාන උපදවා ගන්න ඕනේ නැහැ නේ බැඳෙන්න. ලෞකික ධාන. ලෞකික ධානය ඕනේ නැහැ. සෝවාන් වෙනකොට ඔබ ළඟ තියෙන ලෝකෝත්තර පළවෙනි ධානය සකෘදාවනකට, දෙවෙනි ධානය අනාගාමී වෙනකොට, තුන්වෙනි ධානය රහත් වෙනකොට, හතර ධාන ඒවා පිරෙන්නේ නැහැ. ඒවා අරව නෙමෙයි වෙන જાතියක්. මේ ලෝකෝත්තර ධානයයි ලෞකික ධානයයි දෙක කියන එක පැහැදිලිව මේ සමාජයේ පැහැදිලි කරන්නේ නැහැ. අන්තිම විනාඩිය කොන්නම් කියන්නම්. මෙන්න මෙහෙමයි පාලියෙන් කියන්නේ. ඒ පෙන්වන්නේ ආලාර කාලාමගේ පැත්ත සහ අපේ පැත්ත. හරිද? මතක තියාගන්න. ධානානි විරාගානි. ලෞකික ධානයේ නීවරණ යට වී ඇත බැවින් එතන රාගේ නැහැ. ලෝකෝත්තර ධානයේ ඒක විනාශ වී ඇති බැවින් රාගේ නැහැ. සානි දිවිදානි. මේ ධාන වර්ග දෙකයි. මොනවද? බොජ්ජංග විප්‍රයුක්තානිච බොජ්ජංග සම්පයුක්තානිච. අන්න බොජ්ජංග වැඩෙන්නේ නැති ධාන තමයි ආලාර කාලාමල වැඩුවේ. අපි වැඩෙන්නේ මේ නීවරණ විනාශ කරන්න බොජ්ජංග කියන ධර්මතාව වඩනවා. අපි එතකොට අපේ ධාන බොජ්ජංග සහිතයි. බොජ්ජංග විප්‍රයුක්තානි බාහිරකානි. බොජ්ජංග සහිත ධානයේ සසුනෙන් බාහිරයි. අන්නේ ශාසනවලටයි. බොජ්ජංග සම්පයුක්තානි ආර්ය පුද්ගලානි. බොජ්ජංග සහිත ධානයේ සෝවාන් වලින් එහා පැත්තට. මේ මම කියන්නේ ත්‍රිපිටකයේ තියෙන දේ. ඒ වුණාට මේක පැහැදිලිව හොයාගත්ත කෙනෙකුත් නැහැ කියන කෙනෙකුත් නැහැ. අපේ රටේ භාවනා මධ්‍යස්ථානවල බණ නැත්නම් තියෙන්නේ බොජ්ජංග විප්‍රයුක්ත ධාන හේවත් ආලාර කාමලාම වගේ භාවනාව. ඒකේ කෙලෙස් නැතෙන්නේ නැහැ. කෙලෙස් හැංගෙනවා විතරයි. ඒකේ ධර්මයේ සරණ නැහැ. තමන්ම රවට්ට ගන්නවා විතරයි. ඒ නිසා බුදු සමයේ හරියට බණ තේරුණාම පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ තමන් ගාවා. උපාදානයේ වීමෙන් සසරට බැඳී සංයෝජනය පමාව. දැන් උපාදානයෙන් මිදෙන්න වර්තමාන ස්කන්ධ පංචකේ උපාදාන නොකර අවසන් කරන්න ඕන. උපාදාන වෙලා අවසන් වෙනකොට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. උපාදාන කරගන්න නැතුව අවසන් වෙනවට කියනවා අනිදුක්ඛානාත්මයෙන් බලනවා කියලා. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. වර්තමාන හේතු නැත්නම් කොහෙද අනාගත ඵලයක්? පාප හේතු නැත්නම් යන්න අපායක් නැහැ. පින් හේතු නැත්නම් යන්න කාමසුගතියක් නැහැ. ධාන හේතු නැත්නම් යන්න බඹලොවක් නැහැ. අන්න කර්මක්ෂය වෙනවා කියන්නේ මේ උපදින්න තියෙන කර්ම ඉවර කරනවාට. කර්ම රැස් කරනවා කියන්නේ උපාදාන තුළ යන්න පාරක් හදනවා. එහෙනම් මේ බුද්ධෝත්පාදයේ සදහම් හමුන පුද්ගලයා මොකද කරන්න ඕන? යන්න තියෙන හේතු ඉවර කරන්න මේ මධ්‍යස්ථානය යොදා ගන්න ඕන. අන්න ත්‍රිපිටකයේ මේක පෙන්නනවා මෙහෙම. උපාදීය මානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස අනුපාදීය මානෝ මුත්තෝ පාපි මතෝ. ඔබ උපාදාන කරගන්නවා නම් මායයට බැඳෙනවා. ඒ මොහොත උපාදානය කරගන්න නැත්නම් මායයෙන් මිදෙනවා. අභිනන්දන මානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස අනබිනන්දන මානෝ මුත්තෝ පාපි මතෝ. ඔබ මේ අරමුණ සතුටින් පිළි අරගෙන මමත්වෙන් ගන්නවා නම් සසරට බැඳෙනවා, සංයෝජන වෙනවා. ගන්නෙ නැත්නම් මිදෙනවා. මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ. ඔය ඔක්කොම එක ඕනෑම සූත්‍රයකින් පෙන්ලා තියෙන මේ කාරණාව. යංකෝ බෙක්කේ අනුසේති අනුමීයති. අර අනුසේති කියන්නේ හේතු ඉදිරි කරනවට. තේන සංකම් ගච්ඡති. අන්න එකෙන් තමයි ලෝභ දේශ මොහොනි සංකත ධර්ම හිවත් දුක් හටගන්නේ. නානුමීයති. ඔබ අනුසය කරන්නේ නැත්නම් නතේන සංකම් ගච්ඡති. එකෙන් දුක් හටගන්නේ. දැන් මේ වර්තමාන මොහොත අනාගතයට නොතබා අවසන් කිරීම භාවනාවයි කරන්නේ කොහොමද කියලා තේරෙන තුරු බණහන්න. අද තේරුණේ නැත්නම් තේරෙන තුරු අහන්න. ඊට පස්සේ අපි කවුද? පටිච්චෝතගාමින්. අපි අතහැරගෙන යන අය. අපි කර්ම රැස් කරන්න ඕනේ, මේ කර්මක්ෂය කරන්න ඕනේ. කම්මක්ඛය දුක්ඛක්ඛය.
අපිට කියන්නේ පටිසෝතගාමීන් ආර්ය පුද්ගලයන් ඊට පස්සේ. හරි. හයි. බොජ්ජංග සම්පයුක්තානේ ආර්ය පුද්ගලානේ. අපි ලස්සනට. ඉතින් මට මේ ලැබිච්ච කාලේ හැටියට මම සංයෝජන සූත්‍රය අරගෙන මුල් පහ ගැන තරමක් කතා කළා. එහෙනම් අගපහ අපට නෙමෙයි. ආලාර කාලාමලාට උද්දකරාම පුත්‍රාට ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ බණ කියන්න ඇති. අරූපී ධානලාභියා අරූපී ධානය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන කියලා පැහැදිලිව තියෙනවා ත්‍රිපිටකයේ. එහෙනම් අපි බලන්න ඕන අරූපී ධානයද? නෑ ලෝභය, දේශය, මෝහය. දැන් එහෙනම් කෙස් නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම, ලොම් නෙමෙයි. සබ්බේ උපදී අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා. උපදී කියන්නේ උපාදාන වලට. උපාදානයන් නුවණින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියන්නේ අල්ලා නොගෙන අවසන් කරනවාට. සබ්බේ උපදී අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා බලනකොට අපි අනුසෝතගාමී නෙමේ පටිසෝතගාමී. අපි අර උපාදාන හේතු රැස් නොකර අස් කරන අය. දැන් අපි ආර්ය මාර්ගයේ යන්නේ. දැන් ඒකට ලෝභ දේශ මොහ හිත ඇතුලේ නැත්නම් බාහිරින් මොන කවුරු ආවත් ගැටුණත් ඇතුලෙන් උපදින්න නැත්නම් දුකක් නැහැ. බුදුරජාණන් වහන්සේට පොල්ලෙලි දාලා වැහුවයි කියලාලින් බමුණ වට කරගෙන බැන්දායින් කියලා දිනාවේ හිටියයි කියලා තියෙනවා. බෝධිය බුදුහමෝලෙට එන්න ඉස්සලා නම් ඔහොම කියලා මාව උස්ස ගන්න පුළුවන් වෙයි. දැන් නම් ඕගොල්ලොන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. මම මේ ගමෙන් එහා ගමට යන්නේ. හෙට එනකොට ආයෙත් වෙනවා. තව බයින්ද තියෙනවා නම් එකතු කරලා තියාගන්න කිව්වයි කියනවා. අර බාර ගැනීමෙන් මම හැදේ බාර ගන්නා නැති විට ලෝකෙට අපිට දුක් දෙන්න බෑ. ඕක තමයි බුදුදහමේ ලෝකේ දුකයි නෙමෙයි හදාගත්ත දුක අපි ඉන්නේ. මේ ටික අපි හදාගත්ත නම් අපට අස් කරගන්න පුළුවන්. නෑ බුදුදහමෙන් පෙන්වන්නේ දුක නෙමෙයි දුක නැති වූ තැන. එතෙන්ට එන්න දුක හදාගන්න හැටි තේරුම් අරගෙන ඒකේ තියෙන නිත්සුකාත්ම මුලාව තේරුම් අරගෙන නිත්‍ය සුඛාත්ම අනිත් දුක්ඛානාත්ම වල සමාජයේ උගන්වන වචන වල වැරැද්දක් තේරුම් අරගෙන ස්කන්ධ පංචකය තුළ නුවණින් බලනු හැර දෙනුවණින් බලන අනිත්‍යත්ව පිටකේ නැහැ. යදා පඤ්ඤාය පස්සති. සබ්බේ සංඛාර අනිත්‍යයි. ඒ සබ්බා සංඛාරා කියන්නේ වතු පිටියට කඩන්නේ මේ පව් වලට අපුඤ්ඤාභි සංඛාර, පින් වලට පුඤ්ඤාභි සංඛාර, ධාන වලට අනිත්‍යාභි සංඛාර. තමන්ට තියෙන සංඛාරය අල්ලා නොගැනීමෙන් අවසන් කරනවාට අනිත්‍ය වශයෙන් බලනවායි කියලා. වර්තමාන මොහොත හේතු ඉතුරු නොකොට අවසන් කරනවා නම් ඒකට නිර්වශේෂ නිරෝධය කියනවා. මේක පටිච්චසමුප්පාද න්‍යාය තව සූත්‍රවල පෙළ වෙනම තියෙනවා. අද මම ඒක ගන්නෙ නෑ. තව දැනක කියලා ඇති අපූර්වට. ඔබ මේක කරන්න ඕනේ. තේරුම් ගත්තොත් විතරයි කරන්න පුළුවන්. වැරදි බණ අහලා තේරුම් ගත්තේ නැතුවම කරන්න බෑ. හරි බණ අහලා කළේ නැත්නම් ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. අනිවාර්යෙන් මේක ප්‍රායෝගික ප්‍රතිපදාවක්. ටිකක් අනුගමනය කරලා බලන්න දෙන්න දෙමාල්ලා සහෝදර සහෝදරියෝ අසල්වාසීන් අතර තියෙනා වූ නොමනක්කම අතහැරෙන්න ජීවිතේ කොච්චර සුන්දරද කියලා. අපි මේ හදාගත්ත ලෝකයක දුක් විඳින්නේ. බාහිර ලෝකෙ නෙමෙයි සිතේ හදාගත්ත ලෝකෙක හිර වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔය පාවිච්චි වෙනකොට මොකද වෙන්නේ? සුඛං සුපති සුඛං පටිපුජ්ජති නපාපකං සුපිනම් පස්සති අමනුස්සානම් පියෝ හෝති. මනුස්සානම් පියෝ ඔය සේරම ගති ලක්ෂණ අපි ළඟට එනවා. එනිසා සැපසේ ජීවත් වෙන්න බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරලා තියෙනවා. යරුණම දුකයි දුකයි කියලා අඬන්න දේශනා කරලා නැහැ. දුකට හේතු අයින් කරගත්තාම දුක නැති එකයි බුදුදහමේ. හේතුව අපි හදාගන්න දෙයක්. ඒක බොරුවක්. බොරුවක් නිසා ඒක අයින් කරන්න පුළුවන්. ඇත්ත නම් අයින් කරන්න බෑනේ. සත්‍යයක් ඉන්නවා නම් බුදුහාමුදුරුවෝ සත්‍ය නැති කරන්න බෑ. එනිසා උපාදාන තුල සතර හදා ගන්නවා. උපාදාන නැති විට සතර ඇවිදින්න එයාට කෙනෙක් නෑ. එහෙනම් සතා ඉන්නවා කියන එක ගණන් කරන එකේ විශාල බරුවක් තියෙන්නේ. ඇත්ත සිද්ධිය නම් බුදුන් වහන්සේ වදාළ අසංකත ධාතුව විතරයි ලෝකේ පවතින්නේ නිවීම. එතෙන්ද ගියාම අපි බුදුන්ට එකතු වෙනවා. බුදුන් ගෙනියනයි මගෙනියනයි දෙකක් වෙන්නේ නැහැ. දෙන්නෙක් වෙන්නෙත් නැහැ ඊට පස්සේ. ඒ තමයි සැබෑ බුදුන් දැකීම. ඔබ බුදුන් දැකීම කියන එකෙන් ඇස් දෙකෙන් පිළිම දැකීම හරි සිද්ධාර්ථ ශරීරය දැකීම හරි නෙවෙයි. ප්‍රඥාවෙන් පංචස්කන්ධයේ අනාත්මය දකිනකොට ආත්මණං අවිද්‍යා සංඛාරා අනාත්මණං විද්‍යා විමුක්ති. විද්‍යා විමුක්ති කියන්නේ විද්‍යාවලින් මිදෙනවා, දුකින් මිදෙනවා, විමුක්තියටපත් වෙනවා. මොහොතින් මොහොත විද්‍යා විමුක්තිය හමු වෙන්නේ. ඔබ මට ආරාධනා කිරීම පිළිබඳව සතුටු වෙනවා. එහඬව සවන් දීම පිළිබඳව ඊට වඩා ස්තුතිවන්ත වෙනවා. ධම්මස පාදා ගැනීමට මම මෙම කරුණ පැහැදිලි කිරීම හේතු වාසනා වේවා. ඒක ලෝකයට ධර්ම දානයක් වේවා කියන ප්‍රාර්ථනාව කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම
තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං